සම්මාදිට්ඨියේදී දුක කියන්නේ ලෝකය කියන්නේ දුක. එතකොට දුක කියනකොට අපිට හම්බ වෙන පරිසරය අපේ ජීවිතයේ දුක ඇති වෙච්ච හේතුව තණ්හා උපාදානය නිසා තණ්හාව නිසා කියනකොට හොඳට තේරෙන්න ඕනේ අපිට දුක ගෙනත් දෙන වස්තු නිර්මාණය කළේ මේ ක්ලේශය නිසා කියන එක මේ කියන්නේ කියන එක. ඊට පස්සේ තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියනකොට අපි ගාව මේ වස්තු අරඹය තියෙන මෙන්න ක්ලේශ නැති වුණොත් දුක පිටින් නැහැ කියන එක. එතකොට මේ දුක ඇති වෙන හැටි නැතිවීම දන්නකම තමයි සම්මාදිට්ඨිය. එතකොට දුක නැති වෙන විදිහට තණ්හාව නැතිව දුක නැති වෙනවා කියන දර්ශනය තියෙන්නේ. ඊට පස්සේ දැන් වාචා කම්මන්ත ආජීව කියන මේ තුන සීලය ඔයගොල්ලන්ගේ. අපි කියමු පංචශීල සමාදන් වුණොත් අටසිල් සමාදන් වුණොත් ඒ කායික වාචික සංවරයක් ඇති කර ගන්නවා. ඒ වගේම පිරිසුදු ආජීව පරිසුද්ධතාවයක් තියෙනවා. සීලයක පිළිපදිනවා. ඊට පස්සේ හැම වෙලාවෙම මාර්ගයේ වැඩෙන්නේ අංග තුනකින්. ඔයගලන්ට සම්මා දිට්ඨිය දර්ශනය ඒක ඔයගලන්ට පැත්තක ඉඳලා අනුග්‍රහ දක්වනවා. හැම වෙලාවෙම වායාම සති සංකප්ප කියන අංග තුනෙන් තමයි වලට මාර්ගයේ වැඩෙන්නේ. ඒ කියන්නේ වාචා කම්මන්ත ආජීව කියන ධර්මතා තුනේ පිළිట్లా තියෙනවා. සීලේ පතිට්ඨය නරෝසපඤ්ඤ චිත්තපඤ්ඤ භාවය කියන්නේ මොනද? සීලයක පිළිටියා අපි කියමු සතිපට්ඨාන සිහියෙන් ඔන්න රූපයක අපි කියමු කය කෙරේ සිහිය පිළිටවනවා. අපිට දුක එන වස්තුවක් ගන්න අපි කියමු දරුවා කියලා කියන තැනක එතන රූපයේ කෙරේ සිහිය පිළිටවනවා. සිහිය පිළිටවගෙන සිහියෙන් සතිපට්ඨාන කියන්නේ ඔබගේ සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පිළිටවීම, කය කෙරේ සිහිය පිළිටවා ගන්නවා. ඊට පස්සේ කයට සිහිය යොමු කරනවා. යොමු කළා උත්සාහය තමයි මොකද්ද? උපං අකුසල ධර්ම කියන්නේ යම් උපං කාමච්ඡන්දයක් නැත්තම් උපං තණ්හාවක් තියෙනම් ඒක ගෙවන්න උපං තණ්හාව නූපදින විදිහට. ඒතකොට උපං කුසල ධර්ම උපදින උපං කුසල ධර්ම වැඩෙන උත්සාහයෙන් යුක්තව සම්මා සංකප්පයෙන් තමයි නුවණින් බලන්නේ. අපි කියමු රූපය අරගෙන දැන් ඒ රූපය කෙරෙහි ඒ රූපේ හොඳයි පුද්ගලයෙක් කියන කෙලෙසේ නිසයි ඔබට දුක ඇති කලේ කියන අදහසයි ඔබට ආවේ. ඒ රූපේ පුද්ගලයෙක් ඒක වටිනවා කියන හැඟීම Taman තුල රූපය අරබය නොයදුණු දුක නැති වෙනවා කියන කාරණාවයි දුක්ඛ නිරෝධය හැටියට ඔබට හමුවන්නේ. දැන් ඔබ මාර්ගයෙන් කරන්නේ කය කෙරෙහි සිය පිහිටුවාගෙන අර අර්ථය සම්පාදනය වෙන විදිහ සම්මා දිට්ඨිය පිරෙන විදිහට නුවණින් බලනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ මානසිකාර්යය තමයි මේ රූපේ ඇත්ත ඇති හැටි පෙන්වනවා. මේ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්ත නැත්නම් කෙස්ලොම් නේද සම්මස්නහර කියන මේ කොටස් පඨවි ධාතු නේද, පිත්සෙන් සරව ආපෝ ධාතු නේද, උන්න බාහිර ධාතුවට ආධ්‍යාත්මික ධාතු සමකලන බලනවා. එතකොට මේ විදිහට සිහියෙන් බලන්න යම් උත්සාහයක් තියෙන දැන් මේ උත්සාහය තුල තියෙනවා ඒ රූපය දරුවා කියන හැඟීමක් තියෙනවා නම් උපන්න හැඟීම ගෙවෙන්න නැවත අලුතෙන් ඒ රූපේ දරුවා කියන හැඟීම ඇති නොවෙන්න උපන් ආශ්‍රව දුර වෙන්න නූපන් ආශ්‍රව නූපදින්න උපන් තණ්හාව ගෙවෙන්න නූපන් තණ්හාව නූපදින්න. අපි කියමු දැන් මේ රූපේ මගේ දරුවා කියලා බැලුවාම නම් දැන් අත්වාද උපාදානයේ දරුවා කියන එක දැන් මේ රූපය ආසු වෙලා.
එතකොට මේ රූපය කැඩෙන විදිහ දවසට අපිට දරුවමල දුක විඳින්න වෙනවනේ. දුකට හේතුව දැන් මේ රූපේ උපාදාන වශයෙන් ගත්ත එක. උපාදාන්නේ නැති වුණොත් මේ රූපේ කැඩෙන විදිහ දවසට දුක එන්නේ නැහැ කියන දර්ශනය අපිට ආවේ. දැන් අපි සිහියේ මේ කය අල්ලගෙන මේ රූපය සත්‍යයේ පුද්ගලයේ කියන හැඟීම හෝ දරුව කියන හැඟීම හෝ මේ රූපය හොඳයි කියන අපේ මනසේ තියෙන මිම්මක් තියෙනවා නම් අපේ මනසේ තියෙන ඒ හැඟීම් ටික ගෙවෙන්න මේ රූපෙ දිහා බලාගෙන අලුතෙන් මේ රූපය ගැන වටිනවා කියන අදහසක් මේ රූපයේ සත්‍යයේ කියන අදහසක් පුද්ගලික කියන අදහසක් අලුතෙන් නූපදින්නත් උපන් අදහස ගෙවෙන විදිහ උත්සාහයකින් අපි මේ රූපයේ ඇත්ත නොවනින් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන එකට කියන සම්මා සංකප්පය කියලා. මෙනෙහි කරන ක්‍රමයට පිරෙන්න මොකද සම්මා දිට්ඨිය. තේරෙනවද? ඒ කියන්නේ ඒ රූපය ආරම්භය අපේ හිතේ ඇති කැමැත්ත චන්දරාගය කියන එක ගෙවිලා රූපය නැති වුණු දවසට දුක නොවන අර්ථය තමයි හැදෙන්නේ මේ හිතන විදියට. එතකොට සිහියෙන් මේ කය අල්ල ගන්නවා අපි කය කෙරේ සිහිය පිටුවාගෙන ඒ කය දරුවා කියන හැඟීම අලුතෙන් උපදින්න දෙන්නේ නැහැ. උපන්න හැඟීමක් තියෙනවා ඒක ගෙවෙන විදිහට ඇත්ත ඇති හැටි නෝනින් පෙන්නනවා. මේ රූපේ මානසිකාරය තමයි මොකද්ද? නුවණ මෙනෙහි කිරීම සම්මා සංකප්පය තමයි මේ කයේ සැබෑ ස්වභාවය පෙන්වන එක. ඒ පෙන්වන ක්‍රමයේ තුල තියෙනවා ඔබට සම්මා දිට්ඨිය තියෙනවා කියලා. සම්මා දිට්ඨිය තමයි මේ විදිහට බලන උත්තරය ඔබට ආවේ. ඒ කියන්නේ මේ රූපය වටිනාකමක් හැටියට අපි කියමු. අපි මේ කොලේ කැඩුණු දවසට පිටුණු දවසට නිලෝකාපු දවසට මට දුක් වෙන්න වෙනවා නම් දුකට හේතු හැටියට පෙන්නේ මේ කොලේ වටිනවා කියලා මට පෙනෙනකම. එතකොට මේ කොලේ වටිනවා කියලා මට පෙනෙනකම නැති වුණොත් මේ කොලේ මීයෝ කෑව කියලා වේයෝ කෑව කියලා මට දුක එන්නේ දැන් මම මාර්ගයේදී සීලයක පිළිපදිනවා සිහිය පිළිපදුවා ගන්නවා මේ කොලේට මේ කොලේ ආරම්භය උපන්න වටිනාකමක් තියෙනවා නම් ගෙවෙන නූපන් වටිනාකම නූපදින විදියට මම නුවණින් මෙනෙහි කරනවා. එතකොට මෙනෙහි කරන කමයි සිහිය යොමු කරපු කමයි උත්සාහය කියන කරුණු තුනක් මේක බලන්න හදනකොට තියෙනවා මකාව. තේරෙනවද? ඒ කියන්නේ අපි කියමු මේ රූපය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු එන්නේද? මේ අරබය චන්දරාගේ කැමැත්ත කියන එක තමන් තුළ ඇති වෙන ගතියක් නේද කියලා මේ ස්කන්ධ ටිකයි ස්කන්ධයට පතිත වෙච්ච කෙලෙස් දෙක වෙන් කරලා පෙන්නනවා. ඒ විදිහට ඇත්ත ඇති හැටි පෙන්නන එකට කියනවා සම්මා සංකප්පය කියලා. එතකොට ඒ සඳහා දැන් උත්සාහය තමයි මේ කොලේ වටිනවා කියලා පෙනිච්චකමක් කියනවා ඒක ගෙවෙන අලුතෙන් මේ කොලේ වටිනවා කියලා නූපදිනකම 100ට හසු වෙලා තියෙනවා මට මේ කෙලෙස් ටික මේ කොලේ මත පතිත නොවන විදිහට කොලේ පැත්තත් කොලේක පවතින සැබෑ ස්වභාවය ඒ මත කෙලෙස් මේ කෙලෙස් සිද්ධාන්තයේ පතිත වෙච්ච සිද්ධියක් උනේ ඒක නොවෙන්න කෙලෙස් පැත්තක් පෙන්වනවා මේ දෙක. ඒකමයි මේ ශරීරේ මම කියලා පෙන්නකොට දැන් මම ලෙඩ වෙලා මම මහලු වෙලා මම මරණයටපත් වුණා කියලා අපිට දුක් විඳින්න වෙන්නේ ගොඩක්. එතකොට මේකෙන් පෙන්වන අපිට කෙලෙසෙන් මේ ශරීරේ මේ මම මගේ කියලා ගත්ත චන්දරාගයේ නිසායි මම මගේ කියන දැකීම මම මගේ කියලා මේ ශරීරයේ මේ විදිහට පෙනෙනකම නිසායි අපිට මේ ශරීරයේ වෙනස් වෙනකොට දුක එන්නේ. එතකොට මේ ශරීරයේ මම මගේ කියන චන්දරාගය නැති වුණොත් අපිට දුක එන්නේ නැහැ කියන එක යහලා තියෙනවා. ඉතින් දැන් අපි ආර්ථය සම්පාදනය වෙන විදිහට තමයි බලන්නේ. එතකොට සිහිය පිටව ගන්න මේ කාය කෙරේ. සිහියෙන් කායට යොමු කළා මේ කය මම කියන හැඟීමක් තියෙනවා නම් දැක්මක් තියෙනවා ඒ දැක්ම ටික ටික ගෙවෙන්න. අලුතෙන් මේ ශරීරයේ මම කියලා දකින කමක් තියෙනවා නම් ඒක ඇති නොවන විදිහට
මේ රූපය ඇත්ත ඇති හැටිය පෙන්වන උත්සාහය තියෙන අපිට. සිහිය යොමු කරගෙන දැන් මානසිකාරයේ සමාධිත්‍ය නෝනි මෙනෙහි කරනවා මේ රූපය කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු නේද මේ ශරීරේ කෙස්ලුම් නියත සම්මස් කියලා කොටස් ටිකක් තියෙන පඨවි ස්වභාවය. බාහිර පඨවි ධාතුව මේ පඨවි ධාතුවේ දෙකම එකයි නේද? පිච්චෙන් සරව කියන්නේ ඒ කියන්නේ ආපෝ ධාතුව. බාපෝ බාහිර ආපෝ ධාතුව මේ ආපෝ ධාතුව දෙකම සමානයි නේද කියලා. මේ විදිහට රූපය ඇතිවීම නැතිවීම හොඳට පෙන්වනවා. දැන් මානසිකාරයෙන් තමයි පෙන්වන්නේ. ඒ මානසිකාරයට කියනවා සම්මා සංකප්පය කියලා. මොකද ඒ සම්මා සංකප්පයෙන් පිරෙන්නේ සම්මා දිට්ඨිය. කාලයක් යනකොට එයාට කිසිදු සැකයක් නැතුව ඔප්පු වෙලා පේනවා. මොකද සතිපට්ඨාන කය කෙරේ සිහිය පිටනකොට කය ඇත්ත පේනවා යථා බුදු ස්වභාවය. පේනකොට එබඳු තැන මම කියන කමෙන් පෙනිලා තියෙන්නේ කය මම හින්දා නෙමෙයි. මේ රූපේ දකිනකොට මම කියන හැඟීම යෙදිච්ච නිසා නේද? කියන එක මේ කෙලෙස් නිසා නේද කියන එක එයාට කිසිදු සැකයක් නැතුව Tamanටම තේරෙන තැනක් එනවා. එදාට මේ මම කියන දෘෂ්ටි අතහැරෙනවා. ඒක දිට්ඨි සම්පන්න පුද්ගලයාට දෘෂ්ටි මට්ටම අතහැරෙන මේ මමමයි. මම කොහේ හරි ඉඳන් එන්න ඇති කියලා එහෙම පනවන්න මම කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. එයා දන්නවා මම කියන අස්මිමානය කියන චිතයේති චෛතසිකයක් තමයි හඳුනන්නේ නැතිකම හින්දා මේ කය මම වගේ තැනකින් අපි රැවටිලා තියෙන කියන එක පැහැදිලි වෙනවා. එතකොට මාර්ගයක වාචා කම්මතා ජීව කියන ටික සීලිය පිරනවා පිළිట్లా තියෙනවා. සමාධිත්‍ය පුරේජවන් සමාධිත්‍ය පෙරටුව අනුග්‍රහය දක්වනවා. හැම වෙලාවෙම රූපයේ කෙරෙහි සිහියෙන් නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කරන එක සංකප්පය, සිහිය යොමු කරන එක එයාගේ සිහිය පිහිටවීම උත්සාහය. මේ අකුසලයක් තියෙනවා නම් තණ්හාවක් තියෙනම් උපන්න එක ගෙවෙන්න නූපන්න එක මොකද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ විචාරෝමස්. ආතාපි කෙලස් තවන කරatu කියලා කියන්නේ උපන් කෙලස් දුරු කරන්න නූපන් කෙලස් නූපදින විදියට. මේ ශරීරයේ මම කියලා උපන්න දැක්මක් තියෙනම් ඒක ගෙවෙන්න නූපන්න මම කියලා නූපන්න ගතිය නූපදින විදිහට තමයි මේ ශරීරයට සිහිය තියන උත්සාහය. යුක්ත සමාධිත්‍යයෙන් අනුග්‍රහය ලැබපු සම්මා සංකප්පයත් ඇති හැටි දකින්න. මෙන්න මේ විදිහට ඕගොල්ලෝ බලනකොට ඔය ටිකේ ප්‍රතිඵලය හැටියට අලුතෙන් රාග දේශ මොහ එකතු වෙන්න විදියක් නැහැ. පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට දැකලා ලෝභ දේශ මොහ එකතු වෙන්නේ ටික කෙලෙස් ප්‍රහාණය වෙනවා. කෙලෙස් අඩු වෙන්න හිත සමාධි වෙනවා. බාහිර පැත්තට නැඹුරු වෙන්න බෑ. ඔයගොල්ලන්ගේ බාහිර ආයතන ටික නැඹුරු වෙන මනස අතහැරලා තියෙනවා. මේකෙන් දෙන්නේ යන්න මේ දර්ශනේ. බාහිර ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙච්ච මනසයි සම්මාදිට්ඨිය සම්පූර්ණ අයින් කරන්නේ. එහෙම අයින් වෙන්න තමන් කෙරෙහි ආධ්‍යාත්මික පැත්තට හිත ටික නැඹුරු වෙනවා. නැඹුරු වෙනකොට තමන් තුලම හිත සමාධි වෙන දවසක් නීවරණ ධර්ම දුර වෙලා තමන් තුලම හිත එකඟ වෙන දවසක් එනවා. රූප ශබ්ද මොන අරමුණු ආවත් මේ අරමුණු පැත්තට හිත චුට්ටක්වත් නැමෙන්නේ නැති දවසක් එනවා. මහා පර්වතයක් කුලකකින් හමන්නේ නැහැ වගේ රහතන් වහන්සේගේ ලක්ෂණය තමයි මොකද? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර අරමුණු කිසිවකකින් නොසෙල්ලෙන කම්පන වෙන මනසක් ඇතිලා. එතකොට තමන් තුලම සිහිය තියනකොට තමන් තුල යම්ම ධර්මයක් සිහි වෙනවන සිහි වෙන දේ තමන් තුලම හටගෙන නිරුද්ධ වෙනවා කියන එක පේනවා. චුට්ටක්වත් බාහිරයට හිත නැඹුරු වෙන්නේ නැති දවසක් එනවා. බාහිරේ ඉන්න අපි
මේ සම්මාදිට්ඨිය නිසා බාහිරයට යන එක ටික අතෑර කරනව නෙමෙයි වෙනවා. යම් දවසක් තියෙනවා සිහි නුවණ දෙක තමන් කෙරෙහිම පිහිටනවා. පිහිටනකොට තමන් තුල චිත්තචෛතසික ධර්මයේ ඉපද නිරුද්ධ වෙන දර්ශනය තමන් කෙරෙහි පහළ වෙනවා. ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ ඒකට. අපි ඒක උපමාවක් කළොත් දැන් ඔයගලන් පින්වතුන්ට මොන හරි දෙයක් හිතුනොත් කිසිම වෙලාවක සිතින් සිතුවිල්ලක් සිහි කළා නේද කියලා ඔයගලන්ට ඒක අහුවෙන්නේ නැහැ. ඔයගලන්ට අහුවෙන්නේ හැම වෙලේම බාහිර වස්තුවක් සිහි කළා, බාහිර ඉන්න කෙනෙක් සිහි කළා කියන තැනකිනුයි තේරෙන්නේ. අපි කියමු දැන් ගෙදර හරි ළමයෙක් හරි ඥාතිවරයෙක් හරි සිහි කළොත් සිහි කරනවා කියන සිද්ධිය කරන්නේ තමන් දැන් සිතින්ම සිතුවිල්ලක් සිහි කරගන්නවා. සිහි කරගන්න සිතුවිල්ල තමන් තුළම නිරුද්ධ වෙනවා. හටගෙන නිරුද්ධ වෙන සිද්ධාන්තය කිසි වෙලාවක ඕගලන්ට හමු වෙන්නේ නැහැ. සිහි කරගන්නවත් එකම ඕගලන්ගේ මනස යන්නේ භවයට. ඒ කියන්නේ අපේ අදහස තමයි බාහිර පුද්ගලයෝ ඉන්නවා, ඒ ඉන්න කෙනයි සිහි කළේ. බාහිර දෙයක් තියෙනවා, ඒ තියෙන දේ සිහි කළේ කියන අදහසයි තියෙන්නේ. හරියට ගෝයන් කරලක් පැහුණාම බිමට බර වෙනවා වගේ හැම සිතුවිල්ලක් ගන්නෙම අපේ මනස භවයට නැඹුරු වෙලා තියෙනවා. සිහි වෙනකොටම සිහි වෙනවත් එක්කම දරුවා සිහි වුණා, ගෙදර සිහි වුණා කියන අදහසක් තියෙනකොට Taman තුල සිතුවිලි ඉපද නිරුද්ධ වෙනවා කියන එක හම්බ වෙන්නේ නැහැ. අපි මේ දර්ශනයෙන් කරනවා බාහිර කෙනෙක් ඉන්නවා නෙමෙයි, පුද්ගලයෙක් ඉන්නවා නෙමෙයි, බාහිර කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීම අපිට නේද තියෙන්නේ කියලා බලන්න ආශ්‍රයක් ඡය වෙනවා. ඒ කියන්නේ බාහිර පුද්ගලයෝ හිටියා ඉන්නවා කියන බොහෝ කල සිට පැවතෙන හුරුව ගෙවෙනවා. ඔයගලන්ට තියෙන ආශ්‍රයක් ඡය කරගන්න. ඔයගලන්ට තියෙන්නේ බාහිර සත්‍යෝ ඉන්නවමයි කියන හැඟීම. ඕකෙදි පින්වතුන්ට තියෙන්නේ නෑ බාහිර සත්‍යෝ ඉන්නවම නෙමෙයි, බාහිර සත්‍යෝ ඉන්නවමයි කියන හැඟීමක් තියෙයි කියලා පෙන්වන්න ඕනේ. බාහිර වටිනා දේවල් බොහෝ තියෙනවා කියලා මේ ආශ්‍රය කොච්චර බලයිද කියන්නේ ඒක ඇත්තමයි. ඔයගලන්ට තියෙන්නේ ගොඩාක් වටිනා දේවල් බාහිර තියෙනවමයි කියන හැඟීම. ඕක තමයි බොහෝ කල සිට පැවතාපු කෙලෙසි. නමුත් ඕගලන්ට තියෙනවා ආශ්‍රයක්ෂය කරන්න හැම වෙලාවකම සම්මා දිට්ඨිය පෙන්වන්නේ නැහැ. බොහෝ වටිනා දේවල් තියෙනවා කියන ආශ්‍රයයක් තියෙන්නේ. කියන්නේ බොහෝ වටිනා දේවල් තියෙනවා කියන හැඟීමක් නේද තියෙන්නේ. Tamanට එහෙම හැඟීමක් ඇති වෙනවා කියන එක පෙන්න එහෙම දේවල් තියෙනවා කියන එක ගෙවන්න ඕනේ. බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන එක Tamanට දැනෙන කමක් ඉපදෙනවා කියන එක පෙන්න එහෙ පුද්ගලයෝ ඉන්නවා කියන එක වළක්වන්න තියෙන්නේ. ඔයගලන්ට නිවන් දකින්න කරන්න තියෙන දේ දැන් මේ මාරුවක් තියෙන්නේ. ඔයගලගේ මනස පිළිගන්නෙම කියන්නෙම බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවමයි කියන තැනකින් පිළි අරගෙන ඉනයි හිතන එක. බාහිර ගෙවල් දොරවල් වස්තු තියෙනවමයි කියන තැනකින් පිළි අරගෙන ඒ තියෙන දේවල් ගැන හිතන එක තමයි මේ බොහෝ කල සිට පැවතෙන කෙලෙවි. ආශ්‍රවය. දැන් ඔයගලන්ට අපිට තියෙන්නේ සම්මා දිට්ඨිය උදව් කරගෙන ආශ්‍රයක්ෂය කරගන්න. ආශ්‍රයක්ෂය කරනවා කියලා කියන්නේ නෑ ඒක වැරදි. බොහෝ අය ඉන්නවා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා නෙමෙයි. බොහෝ අය ඉන්නවා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා තේරෙන විදිහට කෙලෙසියක් කියනවා නේද? ඉන්නවා කියලා තේරෙන ගානේ මේක පෙන්වන්න වෙනවා. ඉන්නවා කියන එක ගෙවන්න නම් ඉන්නවා නෙමෙයි ඉන්නවා කියලා තේරෙනවා. කියනක ගෙවන්න වෙනවා. ඒක ඔප්පු කර ඒක හිත පිළිගන්න නැති වෙලාවට තමයි රූප පැත්තෙන් පෙන්වන්නේ සතිපට්ඨානෙ පිළිතලා. බලන්න මේ රූපේ ඇත්ත එහෙනම් කෙනෙක් ඉන්නවා නෙමෙයි රූපේ මෙහෙමනේ. ওই රූපෙට ඔබ කෙනෙක් ඉන්නවා කියන්නේ. එහෙනම් බලන්න ඒ රූපේ කෙනෙක් කියන හැඟීම තියෙනවා මිසක ඒ රූපේ කෙනෙක් නෙමෙයි කියලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් Tamanට. තමන් හිතපු පෙන්වන දේ නිවැරදි මේක සම්මා දිට්ඨියක් මේ හිතන්නේ කියන එක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ ඊගොහුරුව තමයි රන් රිදී මුතු මැණික් වගේ ගොඩාක් වටිනා දේවල් බාහිර තියෙනවමයි කියලා තමයි හිතෙන්නේ.
කාමාශ්‍රවය කියලා කියනවා. ඒකට. දැන් ඔයගොල්ලෝ තියෙන කාමාශ්‍රවය කියවන්න. කාමාශ්‍රවය කියන්නේ ඒ බඳු වටිනා දේවල් තියනවා නෙමෙයි. බොහෝ වටිනා දේවල් වටිනා විදිහට පෙනෙන කෙලෙසියක් කියලා Tamanට පෙනෙනවා. බාහිර වස්තු වටිනාකම. බාහිර වස්තු වටිනා දේවල් තියනවා කියලා හිතෙන ගානේ නෑ ඒව වටිනවා කියලා Tamanට පෙනෙනවා. හැම වෙලාවෙම වටිනා වස්තු කියලා ද්‍රව්‍යයකට අල්ලන්න දෙන්නේ නෑ. පුද්ගලයෝ කියලා ද්‍රව්‍යයකට අල්ලන්න දෙන්නේ නෑ. මොකද ස්කන්ධයක් මත වටිනාකම හෝ පුද්ගල භාවයේ තිබ්බොත් ඒ ස්කන්ධය විපරිණාම වෙන දවසට ඔබට දුක එනවා. ඒ හින්දා දැන් හැම වෙලාවෙම මේ සම්මා දිට්ඨිය හින්දා ඕගොල්ලෝ සම්මා සංකප්පය කියන්නේ ආශ්‍රයක්ෂයකට හිතන එක. සිහිය කියන්නේ ආශ්‍රයක්ෂය වෙන විදිහට සිහි කරන එක. උත්සාහය කියන්නේ ආශ්‍රයක්ෂයට උත්සාහවත් වෙන එක. ආශ්‍රයක්ෂයට කියන්නේ මොකද්ද? බාහිර ලෝකයේ ඇති බවට, සත්‍යයේ ඇති බවට, වටිනා දේ ඇති බවට දැනෙන දේ එන්නෙන් ගෙවෙන විදිහට බාහිර පුද්ගලියෝ ඇති බවට, වටිනා දේ ඇති බවට, වස්තු ඇති බවට Taman තුල කෙලෙසියක් ඉදිරිය තිබුණු බවට පෙන්වනවා. ওই ටික කරන එක තමයි ආර්ය ශ්‍රැංග මාර්ගය වඩනවා කියන්නේ. එහෙම කරන්න ඔයගලන්ට බාහිර ආයතන යනුව නැඹුරු වෙච්ච මනස අතහැරෙනවා. ඒ හිතින් කියින් කරමින් රූපය ඇතුළට යන්න බෑ. යන්නේ. ඒ කියන්නේ කෙනෙක්මයි කියන අදහස වෙනුවට කෙනා කියන අදහසක් ආවා කියපු ගමන්ම මෙහෙ ඇත්ත වෙලා යන එක බාහිර රූපයක් කෙනෙක් කියලා හිතින් කියින් කරන එක නතර වෙනවා. මේ විදිහට ඔගොල්ලෝ මේ මාර්ගයේ වඩනකොට අනුක්‍රමයෙන් මේ ඕදාරික රූපයත් එක්ක තියෙන ගනුදෙනු කෙලස් ටික අතහැරෙනවා. නීවරණ ධර්ම අඩු වෙනවා. නීවරණ ධර්ම අඩු වෙන්න සිත ටික ආධ්‍යාත්මික පැත්තටම නැඹුරු වෙනවා. යම් දවසක බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු ටික පැත්තට නැමී පවතින මනසම අඩු වුණොත් නතරම වෙච්ච දවසට කියනවා අනාගාමී කියලා. ඕක විදර්ශනාව නැතුවත් කරන්න පුළුවන්. එහෙම බාහිර ආයතන ටිකට නැමී පවතින සම්පූර්ණ මනස නැති වුණ දවසටයි ධ්‍යාන කියලා කියන්නේ. ධ්‍යාන මට්ටමට එන්නේ. බාහිර ආයතනයට නැමී පවතින මනස ඇතිතා ඒ සිතට කියනවා විසිරුණු සිතක් කියලා. විකිට චිත්තං කියලා කියනවා. එතකොට බාහිර ආයතනයන්ට නොනෙමුණු මනසක් හැදුණු දවසට ඒ හිතට සමාහිත චිත්තං කියලා ඒකග්ගයි කියලා හඳුන්වනවා. ඒ සිත එකඟ කරගන්නේ මොකටද අපි? එදාට යම් ධර්මයක් සිතින් සිහි කරයි නම් සිතින්ම සිහි කළදී සිතින් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක තැනක ඉඳන් යංකින්චි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන දර්ශනය ඔබට දකින්න පුළුවන් එක තැනක ඉඳගෙන. ඔබට මේ බාහිර කිසිදු තැනකට සිතුවිල්ලත් එක්ක හිත නැමෙන්නේ. අද සිහි කරනකොට සිහි කරනදී සිහි කිරීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක ඔබට හසු නොවි ඒ වෙනුවට වෙන වස්තු හම්බෙන්නේ මේ ආශ්‍රව ධර්ම නිසායි. ඒ කියන්නේ තව සත්‍යයේ ඉන්න පුද්ගලයෝ ඉන්න වටිනා දේවල් කියනවා කියන ආශ්‍රවය නිසා සිහි කරනවත් එක්කම ඔබ ආශ්‍රවණු යනවා. නමුත් ආශ්‍රව ධර්මයන් ක්ෂය වුණොත් සිහි කරන්න පුළුවන්. සිහි වෙන්නේ නැහැ. Taman හිතට සිහි කරන්න පුළුවන්. දවල් බත් ගානේ තිබුණේ මොනවද කියලා ඔයගලන්ට සිහි කරන්න පුළුවන් නේ? පුළුවන්. සිහි කිරීම හිතේ හැකියාව. එහෙම සිහි කරද්දිත් එහෙම වත් ගන්නක් මෙහි තියනවද? නැහැ. සිහි කරන්න තියෙන්න ඕනේ නැහැ. ඒ වගේ දැනුත් ඔයගලන්ට ගෙදර කියලා සිහි කරන්න පුළුවන්. සිහි කරන්නේ අන්තිමට දැකපු අත්දැකීම්. වත් ගන්න වගේම ඔයගොල්ලෝ ගෙදර කියලා සිහි කරනකොටත් දැකපු සිද්ධිය නිරුද්ධ වෙලා. නමුත් ඔයගලන්ට ඒක පේන්නේ ආශ්‍රව නිසා. ඔයගොල්ලෝ හිතන්නේ නැහැ ගෙදර තියෙන ගේ සිහි කරනවා කියලා.
නමුත් මේ තණ්හා උපාදාන කියන කෙලෙස් කැපුණොත් ඒ ලෝකේ තියෙනව නෙමෙයි අවස්ථාවට උපදවා ගන්නයි කියන දර්ශනයත් එක්ක ටික මේ ලෝක නිරෝධයට යනවා. ගියොත් gedara කියලා සිහි කරන්න පුළුවන්. හැබැයි gedara කියලා සිහි කරන්නේ Taman කියන එක දන්නවා. සිහි කිරීමෙන් පස්සේ නිරුද්ධයි කියන එක දන්නවා. තියෙන gedara කියලා නැමෙන්නේ නැහැ බාහිරයට. රහතන් වහන්සේට ඕන දෙයක් සිහි කළ හැකියි. හැබැයි සිහි කළාට කිසි වෙලාවක අපිට වගේ සිහි කරන සිද්ධියත් එක්ක බඩු මුට්ටු පෙනිලා බාහිර භවයට නැමෙන ගතිය නැහැ. එහෙම දේවල් ඉතුරු වෙලා නැහැ. ඉතින් ඔන්න ඔය අර්ථය ඉපදෙන විදිහට තමයි කරන්නේ. ඔක කරන්න මම කෙටි ක්‍රමයක් ඕගලන්ට කියලා දෙන්නම්. අපි කියමු දැන් එක තැනක ඉඳගෙන අපි භාවනා කරනවා කියන්නේ විදර්ශනා කරන හැටි අපි එක තැනක පැය භාගයක් ඉන්නවා කියන්නේ. පැය භාගයක් ඉන්නකොට මේ පැය භාගය පුරාවටම හිතේ ස්වභාවය තමයි බොහෝ කල සිට කිව්වා වූ කලා වූ දේවල් ඉබේම හිතෙන්න ගන්න එක සිහි වෙන එක. මෙන්න මේ සිහි වෙන අරමුණු චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අවසරතා කියලා බොහෝ කල සිට කිව්වා වූ කලා වූ දේවල් වලට සිහිය තබනවා හොඳට. ඔය බොහෝ කල සිට කිව්වා වූ කලා වූ දේවල් සිහි වෙන එක තමයි සිතේ ලක්ෂණය. දැන් අපි පැය භාගයක් ඉඳගෙන ඉන්නකොට කියපු කරපු දේවල් සිහි වෙනවා. ඔය සිහි වෙන සිද්ධියේ ගති දෙකක් තියෙනවා. ගති දෙක තමයි සිහි වෙන අරමුණ හැම අරමුණකටම තමයි යට වෙවි ජීවත් වෙනවා කියලා ක්‍රමයක් තියෙනවා. උපදින හැම අරමුණකටම යට වෙවි ජීවත් වෙනවා. උපදින හැම අරමුණක්ම යට කර ජීවත් වෙනවා කියලා ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ උපදින හැම අරමුණකටම යට වෙවි ජීවත් වෙනවා කියලා කියන්නේ යට වුණා කියලා කියන්නේ කෙලෙස් වලට හසු වුණා. මාර්යානුව ගියා මාර්යාගේ ශේෂ්ත්‍රයට අයිති. ඒක වෙන්නේ මෙහෙමයි. අපි කියමු එක තැන ඉඳගෙන ඉන්නකොට ඔබට දරුවා කියලා සිහි වුණා කියන්නේ සිහි වෙච්ච ගමන්ම සිහි වෙච්ච අරමුණ ඕගොල්ලන්ට ඇත්තම වෙනවා නම් ඇත්තම වෙලා ඒ සිද්ධියට ඕගොල්ලෝ හිතින් කියින් කරනවා නම් ඒ අරමුණ දක්ෂ වුණා ඕගොල්ලන්ව කර්ම රැස් කරවන්න පොළඹවන්න. ඒ අරමුණට ඕගොල්ලෝ අහු වුණා. ඕගොල්ලෝ යට වුණා වෙනවා. අපි කියමු දරුවා කියන අදහසෙන් සිහි වුණේ. සිහි වෙච්ච ගමන්ම ඇත්තටම දරුවා කෑවද දන්නේ නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා ආවද දන්නේ නැහැ. මේ අරමුණ ඇත්ත වෙලා ඒකට උත්තර හොයනවා. උත්තර බඳිනවා. මේ වැඩපිළිවෙල අවසන් වෙන්නේ ඕගොල්ලෝ තුල ලෝභ ද්වේෂ කියන දෙකෙන් එකක් ඇති කරලාමයි. ඊට පස්සේ ගෙදර කියලා සිහි වෙනකොට ඇත්තට ගෙදර දොර වහලා ආවද දන්නේ කවුරු හරි ආවද දන්නේ. ඒ සිහි කරන හැම සිද්ධියක්ම ඕගොල්ලන්ට ඇත්තයි. ඕගොල්ලෝ පිළිගන්නවා. මෙන්න මේ විදිහට කරන එකට කියනවා පංච උපාදානස්කන්ධයට උපාදානයි කියලා කියනවා. තව පැත්තකින් ගත්තාම මේකට කියනවා උපදින අරමුණු වලට යට වෙවි ජීවත් වෙනවා කියලා. මේ අරමුණු දක්ෂ වුණා මේ මාර්ය දක්ෂ වුණා ඕගොල්ලන්ව යට කරන්න. ඕගොල්ලන්ට ලෝභ දේශ දෙක ඇති වෙන තැන දක්වා කර්ම කරවන්න. මේ අරමුණු දක්ෂ වුණා ඕගොල්ලන්ට සිතින් කියින් කරවන්න පහල කරවන්න. ලෝභ දේශ මොහ සිතින් කියින් කරවන්න දක්ෂ වුණා. එහෙනම් මේකට කියනවා මොකද්ද? උපදින අරමුණු වලට යට වෙවි ඉන්නවා. ඕගොල්ලෝ පැය භාගයක් නම් ඉන්නේ පැය භාගේ පුරාවට සිහි වෙන හැම සිද්ධියක්ම ඕගොල්ලන්ට ඇත්ත නම් ඇත්තටම හිතපු අය තියෙන දේවල් තිබුණු පුංචි කාලේ කරපු දේවල් නම් ඕගොල්ලන්ට සිහි වුණේ ඒව ඇත්තම නම් ඒකට ප්‍රතිඋත්තර බැන්දත් නොබැන්දත් ඒ සිද්ධිය ඇත්තම නම් ඒ සිතුවිලි ඕගොල්ලන්ව රවට්ටලා ඕගොල්ලන්ව යට කරලා. ඔක එක ක්‍රමයක්. ඕක තමයි දැනට අපි භාවිතා කරන ක්‍රමය. ඕකට කියනවා මායාවේ ශේත්‍රය. මාය යුද්ධෙදි පරාදය. හැමදාම යුද්ධ කරන්නවත් දන්නේ නැහැ. මායා ලොකු ආයුධවලින් ගහනවා අපි අත් දෙක වැදගෙන ඉන්නවා. ඔක තමයි කියන්නේ යුද්ධයක් නෑ ඉතින් මායාට අපි එක්ක. ඔය සිද්ධියේ.
ඊට පස්සේ දෙවෙනි ක්‍රමය තමයි උපදින අරමුණු වලට යට වෙන්න යට කර ඉන්නවා. දරුවා කියලා සිහි වෙනකොටම දැන් සම්මාදිට්ඨිය තියෙනවා. නෑ ඒ දරුවා ඉන්නව නෙමෙයි. ඒ රූපේ දරුවා කියන හැඟීමක් ඇති වෙලා නේද? ඒ රූපය ඇත්ත උනේ නෑ මට හිතින් කිරින් දක්වා ඒ වර්ධනය වෙන්න දෙන්නේ නෑ. එහෙම නැත්නම් දරුවා කියලා සිහි වෙනකොට නෑ ඒ රූපය කන බොන ආහාරයෙන් හදන සතර මහා ධාතුයිනේ. ඒ රූපය කුණු පොඩස් ටිකක්. ඇත්ත පෙන්නනවා දරුවා කියන එක ඇත්ත කියලා සිතින් කිරින් කරන්න දෙන්නේ නෑ. ඔන්න ඒ අරමුණ යට කළා තමයි. අරමුණට යට වුන්නේ නෑ. ඊට පස්සේ gedara කියලා ගත්තාම නෑ ඒ රූපේ gedara කියන අදහසක් මට ඇති වෙලා නැත්තම් gedara කියන චිත්තචෛතසික ටිකක් උපන්නානේ. නැත්තම් මහ භූතයන් නිසා හටගත් වර්ණ සටහනක් කුමන හෝ තැනකින් ඒක ඇත්ත වෙලා සිතින් කිරින් වලට යන්න නොදී ඒක ඇත්ත වෙනවා. පැය භාගයක් පුරාවට උපදින සිතුවිලි වල ඇත්ත වෙන්නනවා. ඒ උපදින දේවල් ඇත්ත වෙලා සිතින් කිරින් කරන්න නොදී. ඔකට කියනවා උපදින අරමුණ යට කර ඉන්න. ගොඩාක් දීබයින අනිත්‍යයි කියලා හරි හිතනවා. ඒ කියන්නේ දැන් ගෙදර සිහි වෙනකොට තමන් හොඳට දන්නවා මේ සිතුවිල්ල පහළ වෙන්නේ ඉස්සෙල්ලා සිතුවිල්ලක් වෙනවා දැන් ඒක නැහැ. තව ටිකකින් වෙන සිතුවිල්ලක් එනවා නම් කොච්චර ඇත්ත කරගෙනවත් මේ සිතුවිල්ල තියෙන්නේ නැහැ. ඒතන සිහිය තබාගෙන තව ටිකකින් විතරක කරනකොට මේ විතරකේ නැති වෙනවා කියන තැන සිහිය තබාගෙන ගෙදර කියලා එනකොටම මේ විතරකේද අනිත්‍යයිද කියලා බලනවා. මේ මෙහාගේ සම්මය ප්‍රයෝගය උපායක්. මොකටද මේ අනිත්‍යයි කියලා බැලුවේ මෙතන රහත් වෙන්න මෙතන මිදලා යන්න නෙමෙයි. මේ ලෝක දේශ දෙක ඇති වෙන තැන දක්වා ගේ කියන එක ඇත්ත වෙලා සිටින් කිරින් වලට යන්න ඉඩ නොදෙන්න. ඉඩ හදන්නේ. මේ විදිහට පැය භාගයක් පුරාවට සිතුවිලි පහළ වෙනවා නම් ඔබට බැලුව හැකි මම කොච්චර වෙලාවක් කොච්චර සිතුවිලි වලට යට වෙවි හිටියද කොච්චර වෙලාවක් කොච්චර සිතුවිලි යට කර හිටියද මම කොච්චර දක්ෂද අදක්ෂද කියලා ඔබට මනින්න පුළුවන් උතන ඉන්නකොට. ගාත හොඳට මතක තියාගන්න මාරු යුද්ධය කියලා කියන්නේ කෙලෙස් එන්නේ හොරතල්. ඔබට ඇත්තටම මේකට ඔබ යමක් සිටිය යුතුයි හිතන්න ඕනේ කියලා ඔබ පොළොඹන විදියටමයි සිතුවිලි පහළ වෙන්නේ. එතකොට ඔබ ගොඩක් දක්ෂම වෙන්න වෙනවා මොන විදියට පහළ වුණත් ඒක ඇත්ත කර නොගෙන ඒකට හිතින් කියින් කරන්නේ නැතු ඒ වස්තුවේ ඇත්ත පෙන්නන්න. නමුත් අපේ මේ ජීවිත හැදිලා තියෙන්නේ යම් කෙලස් ටිකක පැවැත්මක. ඔබ රස්සාවක් කරනවා නම් සමහර විට වැඩ පොළට ගිහිල්ලා එතන කරන්න ඕනේ වැඩ ටික එතන කට්ටියට කියලා දෙන්න ඕනේ ඒව ටික කලින් සැකසුම් කරන්න වෙනවා. එහෙම නැතුව බැරි. ඒ හින්දා දවස පුරාවට බැරි හින්දා ඔබ දැනට පුරුදු පුහුණු කරනවා දවසේ අපි කියමු මේ පැය භාගයක් ගන්න. මේ පැය භාගේ මොන විදිහටවත් මම සිතුවිලි වලට උත්තර සපයන්නේ නැහැ. කෙලිස් වශයෙන්. එතකොට ඒ පැය භාගෙදී ඇතුළතදී වැඩපොලේ දෙයක්වත්, ගෙදර දෙයක්වත් මොන දෙයක් ආවත් මම පිළිගන්නේ නැහැ. උත්තර දෙන්න මේ පැය භාගෙන් පස්සේ. කියන තැනක මොකද එහෙම කොට කරගන්නේ දවස පුරාවට මෙහෙම කරන්න බෑ ඕගොල්ලන්ට. ඕගොල්ලන්ගේ ජීවිත තියෙන්නේ මනෝමය ප්ලෑන් කරලා ඉවරලා ඒක කටයුතු කරන්න පුළුවන් විදිහට තියෙන්නේ. එතකොට අර විදිහට පැය භාගයක් විතර කළොත් හොඳ හුවක් වෙනවා ඕගොල්ලන්ට. සිහි වෙනදී ඇත්ත කරලා ඒකට ගහගෙන යන්නේ නැතුව ඉන්න. අපි නේද ලෝකේ ඇත්ත කරගන්න කියන එක හොඳට තේරෙනවා. තේරෙන දවසක් එනවා. ඊගාවට Tamanට තේරෙයි අපි අපේ මනස එක්කම නේද කනුදෙනු කරලා කියන එක. ඒක ඇත්තටම තියෙන්නේ කෙලෙස් සහගත දෙබසක්. අපි අතර දෙවෙන්න නිර්මාණය කරගෙන ඉන්නේ මේ අපි නිකමට කිව්වොත් මම දැන් කියනවා ගෙදර ගිහලා උදේ ඔයා හෙට ඉස්කෝලේ යන්න එපා. එතකොට මට පුතා කිය නෑ මම ඉස්කෝලේ යන්න ඕනේ කියලා.
නෑ මම ඒක පුතාට කියනවා නෑ පුතේ ඔයා යන්න එපා කියන්නේ මේ හින්දා. ළමයා නමුත් මෙහෙම කියන්න පුළුවන්. ඒක බලන්න දැන් මේ එයා කියන එකත් හදා ගන්නවා ඒකට උත්තර දෙන එකත් හදා ගන්නවා. ඔහොම යනකොට හොඳට ළමයාත් එක්ක වෙච්ච කතාවක්. ඇස් ඉදිරියට පහළ වෙනකොටම මුළු දෙපසම සිහි කරගත්තොත් මෙහෙම කියපු ළමයාත් හම්බ වෙනවා තමුණුත් හම්බ වෙනවා. මුළු ජීවිතේම ඕක නෙමෙයිද කරන්නේ බලන්න. තමන්ම ප්‍රතිපක්ෂයක් බවා ගන්නවා එයාගේ උත්තර ටිකක් ගන්නවා තමුණුත් ගන්නවා. ඉතින් මෙන්න මේ වැරද්ද නොවන විදිහට අලුතෙන් සිතින් කීින් කිරින් වලට ඉඩ නැති වෙන විදිහට සිහි වෙන අරමුණු වල සවිඥානික වස්තුවක් න සතිපට්ඨානේ කය කෙරේ සිය පිටුල කය ඇත්ත පෙන්වන්න ඇත්ත පෙන්නලා ඒ වස්තුව පුද්ගලික සත්‍යයක් වෙලා සිතුවිලි වැල් වලට යන්න දෙන්න ගහගෙන යන්න දෙන්න එපා. ওই විදිහට ඉඳගෙන ඉන්නකොට විදර්ශනා කරන එක හඳුනා ගන්නවා කොහොමද අපි කෙටි ක්‍රමයකට උපදින අරමුණු වලට යට නොවි උපන් අරමුණු යට කර ඉන්න ක්‍රමයට කියනවා අපි විදර්ශනා කරනවා කියන්නේ. එතකොට උපදින අරමුණු වලට යට වෙවි ජීවත් වෙන එකට කියනවා සාමාන්‍ය ලෝකයේ විදිහට ජීවත් වෙනවා. ඔය විදිහට කරනවා විදර්ශනා කරනවා කියන තැනකට. ඊට පස්සේ වැඩ කටයුතු කරද්දී යද්දී අපිට පුළුවන් හැම වෙලාවෙම සති නිමිත්ත හිත පිටුවා ගන්න. සති නිමිත්තේ නාසිකාග්‍රේ හෝ තොල්ලේකව හිත පිටුවාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් තරම් උත්සාහවත් වෙන්න. ඒකම අපිට පුළුවන් නම් කායගත සතිය පුහුණු කරන්න. කායගත සතිය කියලා කියන්නේ කායගත සති. කාය කෙරෙහි ගියා වූ සිහිය. කායano ගියා වූ සිහිය පවත්වන්න පුළුවන් නම් ඒකෙන් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන 6 අනුව යන විතරක ටික එක් සිහි කිරීම මාත්‍රකේ නතර කරලා තියෙනවා අපි. ඔගොල්ලෝ මේ කය කෙරෙහි කය ඇත්ත බලන්න හිත යොමු කළ පමණකින්ම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන 6ටම නැමුණු විසිරුණු මනස ඒ කමඨහන් මාත්‍රයකින්ම නතර කරලා තියෙනවා. ඒ හින්දා හැම වෙලාවෙම තමන්ගේ කය කෙරෙහි නැඹුරු වෙච්ච සිහියකින්ම කටයුතු කරන්න පුළුවන් නම් නීවරණ ධර්ම දුර වෙලා හිත සමාධි වෙන ප්‍රතිසති වලට වැඩි. සමාධිය වුණොත් තමන්ට සම්මාදිට්ඨිය පහළ වෙනවමයි. කියන්නේ මේ දැනගත්ත දේ දකින මට්ටමට එනවමයි. සම්මාදිට්ඨිය කියේ මොකද්ද? මේ ලෝකයේ ඇතිකලේ කෙලෙසයකින් කියන එක අද අපිට තියෙන්නේ එහෙමත් එකක් තියෙනවා වගේ කියන හැඟීමක් පේන්නේ. නමුත් ඕක පෙනෙන දවසක් එනවා. එහෙම වුණොත් ඔබ මේ ලෝකයේ ටිකෙන් ටික මිදෙනවා. ඒකට සෝතාපන්න කියලා කියන්නේ ධර්ම ස්රෝතයේ දහම් නැමැති සැඩපාරට ආපු කෙනා නියතෝ සම්බුද්ධි පරායන නිවරට නියතයි. මේ දර්ශනීය දකින මට්ටමට පත්වෙච්ච කෙනා මේ ලෝකෙන් නිදහස් වෙනවා කියන එක නියතයි. මේ ලෝකෙමයි කියලා හිතපු කෙනා තමන්ගේ කෙලෙස්යකට මේ ලෝකේ නිර්මාණය වෙලා කියලා දැක්කොත් දකින දවසට කවුරු මොනවා කිව්වොත් එයාට හයියක් තියනව නැහැ. ලෝකේ හැදලා තියෙන්නේ මේ කෙලෙස්යක. ඒ හින්දා මේ ලෝකයේ ඇත්තම වෙන්නේ නැහැ යාට. සිහිය නැති වෙන වෙලාවට ඇත්තම වෙනවා සිහි කළොත්. සිහි වෙච්ච ගමන්ම ඒ සිහිය හොඳට පිහිටනවා යාට. එයාට හයියන තමන්ගේ කෙලෙස් අයින් කරන්න. ඔය සම්මා දිට්ඨියනොත් කරන්නේ අන්තිමට බාහිර ලෝකය තිබුණට ඒ ලෝකේ හදපු කෙලෙස් තමන්ගේ පැත්තේ කියලා පෙන්නලා බාහිරට නැඹුරු වෙන ක්‍රම අතහරිනවා. මෙහෙම කළා ගේන්නේ තමන් තුළට. අපි
හැම කෙනෙක්ම හැමදාම සසරට යන්නේ ප්‍රතිසන්දිට යන්නේ භවය නිසා. ඒ කියන්නේ අද වෙන සිද්ධියමයි ඔයගොල්ලන්ට gedara කියලා සිහි වෙනකොට gedara කියලා සිහි කරන සිතක් සිතින් උපන්න සිතුවිලි හසු වෙන්නේ නැහැ. හටගෙන නිරුද්ධ වෙනවා කියලා හසු වෙන්නේ නැහැ. ඒ වෙනුවට බාහිර gedara සිහි වුණා කියලා දැනෙනකොට මේ පැත්ත හිතෙනකොට Tamanට දැනෙන පැත්තට ගිහිල්ලා තියෙන විඥානේ ඉබේ. හැමදාම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුනොත් ওই භවය තුල ඉන්නේ අපි. බාහිර වස්තු හම් වෙනවා කියන තැනක. නමුත් මේ භවයේ දුක, භව දුක ඇතිකලේ මේ තණ්හා උපාදාන කියන කෙලෙසෙන් කියලා පින්නොත් මේ පෙනුනට හටගෙන තියෙන්නේ මේ හේතුව. මේ හේතුව නැති වුණොත් මේක නැති වෙනවා කියලා මේ ලෝකයේ Tamanගේ දර්ශනයක් වෙනවා. මේ සජීවී වෙන්නේ ඇත්තම වෙන්නේ. එතකොට ඒක ටික අතහැරුණාම Taman තුලටම එනවා. ආවහම ඕන දෙයක් හිතන්න පුළුවන්, හිතීමෙන් පස්සේ ඒ සිතුවිලි නිරුද්ධ වෙනවා. කියන්න පුළුවන් කියන දේ කිව්වෙන් පස්සේ නිරුද්ධ වෙනවා. යමක් කරන්න පුළුවන් කරන දේ කිව්වෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන තැන වැදෙනවා. කියපු කරපු දේවල් ඇති බවට හැම්බ වෙන්නේ යාට. ඒක අවිද්‍යාව නිරුද්ධ වුණු සංඛාර නිරුද්ධ වෙනවා මිසක ඒක ප්‍රත්‍ය වෙන්නේ විඥානයකට. තව දැනුමකට කරපු දේ කියපු දේ තියනවා කියලා. රහත් වුණා කියලා කියන්නේ හිතන්න කියන්න කරන්න බෑ කියන එක නෙමෙයි. අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධා කියලා කියන්නේ අවිද්‍යාව නැති වුණොත් හිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන් හිතන කියන කරන දේවල් රැස් වෙන්නේ. හිතීමෙන් පස්සේ කීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. එතකොට ඒ නිරුද්ධ වෙන මොකක් නිසාද? භවය නැති නිසා. සිහි කරන දේත් එක්ක මැවෙන්න යන්න ආයතනයක් නැහැ. හිතෙන දේත් එක්ක යන්න බාහිර අරමුණු හම්බ වෙන්නේ නැහැ. ඒක වෙන්නේ මේ සම්මාදිට්ඨිය නිසා. ওই සම්මාදිට්ඨිය තමන්ට එළඹ සිටින දර්ශනය එළඹ සිටින තැන දක්වාම ඔබට විවිධ ක්‍රම උපයෝගී කරගන්න බෑ. ඒකෙදි එක තැනක ඉඳගෙන විදර්ශනා කරන්න හුරු වෙනවා. උපදින දෙයට යට නොවි උපදින අරමුණ යට කර ඉන්නවා කියලා. ඒකෙනුත් වෙලා තියෙන්නේ ඔය ටිකම. ඔය අර්ථය. ඊට පස්සේ නැගිට්ටට පස්සේ සති නිමිතියට තබාගෙන කය කෙරෙහි සිහියෙන් යුක්තයි. මේ කාය සතිපට්ඨානේ කායගත සතිය වඩන්න පුළුවන් නම් හරිම වේගෙන් මේ මාර්ගේ වැඩෙනවා. හැබැයි කායගත සතිය කුඩා ගැඹුරුයි. මම ඔබට කියන්නේ උදේ 6 ඉඳලා හවස 6 වෙනකම් චිත්ත සමාධියක් තියෙන කෙනෙකුට කායගත සතිය වඩන්න කියලා කිව්වොත් පැයක් ඒත් බැරි වෙයි. සමාධිය තිබ්බට බෑ. කායගත සතිය කියලා කියන්නේ ජීවත් වෙන ජීවිතයේදී කාය කෙරෙහි සිහිය තබාගෙන ඉන්න. එතකොට හතර ඉරියව්වේදී මේ කාරණාවෙන් පෙන්නන්නේ ඔය අර්ථෙමයි. ගච්ඡන්තව ගච්ඡාමිති පජානාති. තිතෝව තිතෝම් හිති පජානාති. නිසින්නව නිසින්නෝම් හිති පජානාති. සයනෝ සයම් හිති පජානාති. ඒ කියන්නේ තමන් අපි ඇවිදිනකොට ඇවිදිනවා. බාහිර අරමුණු මත සිහිය තබාගෙන තමයි වටපිට බල අරමුණු මත සිහිය තබාගෙන තමයි අපි යන්නේ. අපි හිත ගන්නවා කියන සිද්ධිය හැම වෙලාවෙම කරන්නේ බාහිර වස්තුවක් දිහා බලාගෙන. අපි ඉඳ ගන්න සිද්ධිය කරන්නේ හැම වෙලාවෙම බාහිර වස්තුවක්. අපි නිදා ගන්න හැම වෙලාවෙම බාහිර වස්තුවක් කරමු. ඔය හිතගෙන ඇවිදින ඉඳගෙන නිදා ගන්නවා කියන સિદ્ધාන්ත ටිකට 100න්
ඕගොල්ලෝ කරන්න බලන්න. කළොත් ඒකෙන් කියනවා ඒ හතර ඉරියව්ව කෙරෙහිම ඔබ සිහියයි ඒ ඉරියව්ව ඉඳන් කරන කියන දේවල් වල ඔබ රැඳිලා නැහැ කියන එකක් කියනවා. එතකොට අපි කියමු දැන් මෙහෙම ඉඳගෙන ඉඳලා ඔබට හිත ගන්න ඕනම ඔබ කිසි වෙලාවක මේ හිත ගන්නවා කියන સિદ્ધාන්තයේ දැනුම් සහගත බවකින් හිත ගන්නෑ. ඔබ කරන්නේ හිත ගන්නවා කියලා අපි පුටුව ගාවට යන්න ඕනේ කියන තැනකින් පුටුව සිහි කරගෙන තමයි හිත ගන්නවා කියන ක්‍රියාව කරන ඔබ සිහි කරගෙන තියෙන බාහිර වස්තුව. මං දොර ගාවට යන්න ඕනේ කියන සිහියෙන් දොර කියන එක සිහි කරගෙන හිතගෙන තියෙනවා මිසක මං වතුර ටිකක් බොන්න යන්න ඕනේ කියලා සිහි කරගෙන මිසක ඒ ආරම්මණයත් එක්ක ඔබේ සිහියත් ඒ මත පතිත වෙලා තියෙනවා කිසි වෙලාවක ඔබ මේ ඉරියව්ව තුල නැහැ. නමුත් ඔබ දොර ගාවට යන්නේ මං දොර ගාවට යනවා කියලා ඔබ නැගිටිනකොට නැගිටිනවා කියන ධර්මතාවයත් එක්ක සිහිය අරගෙන කරන්න යනකොට කිසි වෙලාවක ඔබට බාහිර වස්තුවක් තරව අහුවෙන්නේ හිත බොහෝම වේගෙන් Taman කෙරෙහි පවතිනවා. ඊට පස්සේ යනවා මං කුස්සියට යන්නේ කියන තැනක සිහියෙන් යනවා මිසක යනවා කියන સિદ્ધාන්තයේ සිහියෙන් ඔබ කරන්නේ නැහැ කවදාවත්. නමුත් ඔබට ඒක කළ හැකි. මං කුස්සියට යනවා. කුස්සියට යන්නේ. හැබැයි යනවා කියන સિદ્ધාන්තයට දැනුම් සහිතව කරන්න. මේකෙන් ලොකු උපායක් කරනවා. මොකද්ද? මේ කයේ ඒ දැනුම් සහිත බවක ඉන්නකොට අතීතයේ කළ කී දේවල් සලුමරමරයි ඉන්න අතීතයේ සිහි කරන්න මනසට ඉඩ නැහැ. නූපන්න දේවල් මනෝමයෙන් කරන අනාගතයක් මවා ගන්න ඉඩ නැහැ. වර්තමානයේක ඔබ සිහිය කොටු කරලා තියාගන්නවා. ඒ විතරක් නෙමෙයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර ආයතන යනුව ඔබේ හිත විසිරෙන්න පැසිරෙන්න දෙලා නැහැ. බාහිර ආයතන ටිකනොත් අයින් කළා අතීතේනොත් මුදවලා අනාගතෙත් මුදවලා පිරිසිදු වර්තමානයක තියාගන්න මේකෙන් ඔබ තුල අධි වේගයෙන් ආවරණීය ධර්මයන්ගේ මනස මුදවනවා. ඔබ යම් ධර්මයක් සිහි කළොත් දරුවෝ කියලා නැත්නම් සිහි වෙනකොට නෑ ඒ රූපය ඇත්ත මේකයි ඒ රූපේ දරුවගේ නැගී මටනේ තියෙන්නේ කියලා කිව්වොත් කිසිම පැකිලීමක් නැතුව වහා පෙනෙන මට්ටමට හිත සූදානම් වෙනවා. පුළුවන් වෙනවා. නමුත් ඔබ මේ සතිපට්ඨාන වඩන්නේ නැති තාක් ඔබේ මනසට ඉඩ තියෙනවා කලකී දේවල් තලුමරමර ඉන්න. ඔබේ මනසට ඉඩ තියෙනවා අලුතෙන් දේවල් කරන්න. ඔබේ මනස විසිරලා පැතිරලා රූප ශබ්ද ගන්ධ මේ වාරපය රාත්‍ය දෙනවා. ඔබේ මනසට කිසිදු පිහිටක් පිළිසරණක් නැහැ මේ කායගත සතිය වඩන්න නැති කෙනාට. එහෙම තැනක ඉඳගෙන සිහි වෙන අරමුණේ ඇත්ත බලන්න සම්මාදිට්ඨිය සිහි කරන්න හැදුවා කියලා ඒක පෙවුනොත් තමයි පුදුමයි. දරුවේ මිනිසෙක් කෙනෙක් නෑ ඒ රූපේ ආහාරයෙන් හදුණු කොටස් ටික ඒක දරුවා කියලා පුද්ගල කියලා පෙන්නනකම තමන්ගේ මනසේ නැත්නම් කිව්වට පෙනෙන්නේ නැහැ හිත පිළිගන්නේ නැහැ. මොකද එහෙම තැනකට මනස සූදානම් වෙලා නැහැ. ඉතින් අපිට දර්ශනය අහගත්තාම ඒක පෙනෙන්නේ නැත්තම් අඩුව නම් ඒ අඩුව මොකද ඊට පස්සේ වායාම සති කියන අනුග්‍රහය ලැබිලා නැහැ. සංකප්ප කියන ටික ලැබිලා නැහැ. මාර්ගාංග අඩු නිසායි සමාධිත්‍ය නැත්තේ පිරෙන්නේ නැත්තේ. නමුත් මේ හැම දෙයකටම වඩා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මේ එකම මගයි සත්‍යංගේ පිරිසිදු බව ඇති වෙන්නේ. දුක් දුම්නස් නැති කරන්න මේ හැඬීම් වැළපීම් නැති කරන්න මාර්ගඵල ලැබෙන්න නිවන සාක්ෂාත් කරගන්න සතිපට්ඨාන වෙන මොකුත් ඉඳන්නේ ඔය කාය කෙරේ සිහිය තිබුණොත් ඔබ අතීතයෙන් වළක්වලා අනාගතයට යන එක වළක්වලා බහැර ආරම්මන හයෙම විසිරුණු පැතුරුණ එක වළක්වලා ඉතාමත් පිරිසිදු වර්තමානයේ කදලා දෙනවා. එතකොට ඒ ප්‍රභාස්වර ඒ පිරිසිදු මනසට යම් දෙයක ඇත්තක් දකින්න සිහි කිරීම විතරයි අවශ්‍ය වෙනවා. එහෙම පෙනුනොත් කිසි කවදාවත්ම ඔබට අතීතයේ සත්‍ය පුද්ගලයේ ඉඳලත් නැහැ.
අනාගතයට ඉන්නේද නැහැ. දැන් ඉන්නවද නෙමෙයි වෙයි. අතීතේ තමන් හිටියත් නෙමෙයි. අනාගතේ තමන් පහළ වෙන්නේ නැහැ. දැන් ඉන්නවත් නෙමෙයි වෙයි. ඇයි එහෙම කිව්වේ? අතීතයේද තමන් හිටියා නෙමෙයි. අතීතයේද වෙලා තියෙන්නේ මේ කය මේ රූපේ තමන් කියලා දකින කෙලෙසියක් කියලා. අනාගතයේත් මේ මම කියලා කෙනෙක් ඉන්නව නෙමෙයි. මේ රූපේ මම කියලා දකින කෙලෙසියෙදුත් මම කියන සිද්ධියක් ඇති. දැනුත් මේ මම ඉන්නව නෙමෙයි. මම කියන කය මම කියලා පෙනෙන කෙලෙසියක් ඇදිලා කියන දර්ශනය ඔබට තේරෙයි. එතකොට අතීතයේ ඔබ හිටියත් නෙමෙයි අනාගතයේ ඔබ පහළ වෙනවත් නෙමෙයි. අපි දැන් ඉන්නවත් නෙමෙයි. ඒ වගේම අතීතයේ සත්‍යය හිටියා නෙමෙයි. සත්‍යය හිටියා නෙමෙයි. අතීතයේදී ඔබට වෙලා ඔබට අවිද්‍යාව නිසා සංකාර වෙලා තියෙනවා. දැනුත් අනාගතයේදී ඔබට අවිද්‍යාව නිසා සංඛාර වෙයි. අවිද්‍යාව නිසා සත්පුද්ගල භාවයට රාග දේශ මොහ ඇති කරගන්න කම වෙයි. දැනුත් අවිද්‍යාව නිසා සංඛාර වෙලා තියෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. එහෙම නැතු අතීතයේදී සත්වයේ හිටියප සත්වයන්ට කැමැත්ත අකමැත්ත ඇති වුණා. අනාගතයටත් ඉන්න සත්වයන්ට කැමැත්ත අකමැත්ත ඇති වෙයි. දැනුත් මේ ඉන්න සත්වයන්ට කැමැත්ත අකමැත්ත ඇති වුණා කියලා නම් අපි හිතන්නේ. ඒ පරිසම්පදේ නැති. නමුත් ඉන්න සත්‍යන්ට කැමැත්ත කැමැත්ත තියුණානේ අවිද්‍යාව කියනකොටම මේ සත්පුද්ගල භාවය හැදුවේ මේ කෙලෙසයකට මේ කෙලෙසිය නැතිකොල සත්පුද්ගල භාවය නැති වෙනවා කියලා මේ දර්ශනේ නැතිකමම සත්පුද්ගල භාවය කම්බල යදිලා ගෙట్లా තියෙනවා. අනාගතයට ඔබට සත්පුද්ගල භාවය හම්බ වෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයමයි. දැනුත් ඔබට ඇලෙන්න ගැටෙන සත්පුද්ගල භාවයක් හම්බ වෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයමයි. කියලා ධර්මතාවයක් තියෙනවා. පටිච්චසමුප්පාද හැම අංගයක්ම එහෙම අතීතයේදී සංකාරය නිසාම විඥානය වුණා. දැනුත් ඒ විදිහටම අනාගතෙත් එහෙමයි කියන ධර්මතාවයක් තියෙනවා. එතකොට ඔය ටික ගැන චුට්ටක් ප්‍රශ්න නැහැ ඔබට. වර්තමානයේකම තේරෙනවා තමන්ගේ කෙලෙසයකට ලෝකේ නිර්මාණය වෙලා මිසක කෙලෙසයක් තියෙනව නෙමෙයි කියලා. ඒ දැක්ම හදලා දෙන සතිපට්ඨාන. ඔය අපි කතා කරන ඉරියාපතේ වගේම ඊට පස්සේ සති සම්පජාන ගන්න. සති සම්පජාන කියන්නේ ඕනනම් අපිට ප්‍රායෝගික වෙන්න පුළුවන් ටික. සිහිනුවන ඒකිනුත් කියන්නේ මොකද්ද? අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. එතකොට ඉදිරියට යනකොට සමෙන්ජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හොති. එතකොට අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ඉදිරියට යනකොට ආපහු යනකොට සිහියෙන් කරනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. වටපිට බලනවා කියන සිද්ධිය සිහියෙන් කරනවා. සමෙන්ජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හොති. අතපය හකුලනවා දිගාරිනවා කියන සිද්ධිය සිහියෙන් කරනවා. අපි කවද්ද කරලා තින්නේ කියන්නේ? අපි ඉදිරියට යනවා ආපහු වෙනවා කියන සිද්ධිය කවදාවත් සිහියෙන් කළා නෑ. අපි කළා තියෙන්නේ අපි කියමු මන් දොරගාවට යනවා දොරගාවට ගිහිල්ලා එනවා කියලා දොරට සිහියෙන් යන්න දොරට සිහියෙන් එන්න කියලා මිසක් කළා තියෙන්නේ යනවා කියන එකට එනවා කියන එකට සිහියෙන් කළා තියනවද? වටපිට බලනවා කියන එක සිහියෙන් කළා තියනවද? ඈ මම අර කුස්සිය දිහා බැලුවේ දැන් බලන්නේ අර ගහ දිහායි කියන තැනකින් අපි බාහිර වස්තුන් මත තියාගෙන ඉරියව් හැරෙවුවා මිසක ඊගාවට මම මේ පතර කොලේ ගත්ත පතර කොලේ තියනවා කියන තැනකින් මිසක හකුලන දිගාරණයකට 100න් කළාද? කළා නැහැ. නමුත් අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරයත් ඔබට යන්න හේතුනොත් අරතර ගාවට ඔබ යනවා තරගාවට යන්න ඕනේ. හැබැයි යනවා කියනකොට අඩියක් ගානේ කය කෙරේ කය මේ ක්‍රියාව සිද්ධ වෙන තමයි යනවා කියන සිද්ධාන්තයේ ඉදිරියට යනවා කියන සිද්ධිය ගැන දැනුම් සහිතව මේ ගැඹුරු නුවණක් ඕනේ නැහැ මෙතෙන්ට. දැන් මේ සිහිය අල්ල ගන්න විතරයි මේ ටික කියන්නේ. ඕකරම සම්පජාන්නෙත් එකතු කර ගන්න පුළුවන් නම් සතිය. ඊට පස්සේ ආපහු
එනකොට අපි කියමු දොර ගාවට ගිහිල්ලා එන්න කියලා කිව්වොත් ඔය අංග ටික ඔක්කොම ඔබට සිය පිටව ගන්න පුළුවන්. යනවා කියන සිද්ධාන්තයට සිහියෙන්ම ඔබ යනවා. එල්ල දොර අල්ලන්න කිව්වොත් දොර අල්ලන්න තියෙන ඔබ අත දිගාරින බවට සිහියයි. ඇල්ලුවා අත ගන්න බවට සිහියයි. ඊට පස්සේ ඔබට දැන් හැරෙන්න වෙලා. ඔබ ආපහු හැරෙනකොට බාහිර ආරම්මණය මත පතිත නොවි හැරෙනවා බෙල්ල හරවනවා කියලා මේම හරවනවා කියන සිද්ධිය. තමන්ගේ කායික චලනයේ සිහියෙන් හැම වෙලාවෙම හරවනවා කියන සිද්ධියට සිහියෙන් හැරුණා එනවා කියන ඉරියව්වෙන් ආවා. ඔබට පුළුවන් එක චුට්ටක්වත් කයින් බැහැර නොවි දොර ගාවට ගිහිල්ලා දොරත් අල්ලලා ආපහු හැරිලා මෙතෙන්ට එන්න පුළුවන්. යන එකයි දොර අල්ලන එකේදී ආපහු හැරෙන එකේදී එන එකේදී කිසිදු අවස්ථාවක කයෙන් බැහැර නොවි කය කෙරෙහිම සිහිය තියාගෙන මේ වැඩේත් කළා හැකි. නමුත් අද දවසේදී අපි ඔය સિદ્ધාන්ත ටික සියල්ලම කරනවා කයෙන් බැහැර. මේ අද දවසේදී අපි කරන ක්‍රමය තියෙන්නම නීවරණ වලට හිත පිටියට. අපි ක්‍රමයේ තියෙන්නම නීවරණ ධර්ම වැඩෙන විදියට. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි යම් කිසි කෙනෙක් කායගත සතිය නොවැඩුවා නම් ඔහු නිවන නොවැඩපු කෙනෙක්. කායගත සතිය දැන නොගත්තා නම් නිවන දැන නොගත්ත කෙනෙක්. කායගත සතිය නොවලඳයි නම් නිවන නොවලඳන කෙනෙක්. කායගත සතිය අවබෝධ නොකළේද නිවන අවබෝධ නොකළ කෙනෙක්. කායගත සතිය නොයෙදුනේද නිවන නොයෙදුන කෙනෙක් කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. මොකද මේ කායගත සතිය එච්චර අර්ථයක් කරනවා. ඉතින් ඒකටත් අපි ටික ටික හොරු වෙන්න ඕනේ. ඇත්තටම ආනාපාන සති භාවනාව තුළ විදර්ශනාව කියලා එකක් නැහැ. නමුත් ඒක විදර්ශනාවට පාදක කරගත හැකි. කොට කියන වොස්සග්ග පරිණාම කොට ආනාපාන සතිය වඩනවා නිවනට නැඹුරුවක් කොට කියලා. ඒ කියන්නේ කුඩාක් දුරට යනකොට මුල් කාලෙදී ආනාපාන සතිය වඩනවා. ඊට පස්සේ ඔකට සමථ විදර්ශනා යොකනන්තව මේ ආනාපාන සතිය තමයි චිත්ත සමාධිය වෙනත්. එහෙම ආනාපාන සතිය වඩනකොට තමන්ට කලකී දේවල් සිහි වෙනවා. එක දේවල් කොච්චර සිහියෙන් ඉන්න හැදුවත් අමාරු හිතහකට යනවා. මේ ආනාපාන සතිය ටිකක් වඩලා හිතාමතා මේක නතර කරලා අර සිහි වෙච්ච අරමුණු විදර්ශනා කරනවා. විදර්ශනා කරනවා කියන්නේ ඇත්ත ඇති බලන සම්මාදිට්ඨිය. දැන් විදර්ශනාවේ පළවෙනිම අංග ටික ඔබ හඳුනගෙන තියෙනවා සම්මාදිට්ඨිය පිරෙන විදියට. ඔබ කරන්න ඕනේ ඒ කියන්නේ බාහිර ආයතනය තුල බාහිර සත්‍යෝ හිටිය පුද්ගලයෝ හිටිය ගෙවල් දොරවල් තිබුණා කියන හුරුවෙන් ඒ බවට උත්තර ඉල්ලගෙන තමයි ඕගොල්ලෝ තුල සිහි වෙන්නෙම. නමුත් ඔබේ රාජකාරිය බාහිරයෙන් තුල සත්‍යෝ හිටියා නෙමෙයි, ඉන්නවත් නෙමෙයි, වටිනා දේවල් තිබුණත් නෙමෙයි, තියෙනවත් නෙමෙයි. එහි මිනිස්සු හිටිය, සත්‍යෝ හිටිය, වටිනා දේවල් තියනවා කියන විදිහේ කෙලෙසයක් Taman තුල යෙදිලයි එහෙම උනේ කියන එක පෙන්නනවා. භවයට යන්නේ නැහැ. තණ්හා උපාදානය නිසායි භවය හැදුනේ කියලා පෙන්නනවා. භවය ඇත්ත වෙන්නේ මේ කෙලෙසේ යෙදුනේ හින්දායි මෙහෙම වෙන්නේ කියන එක පෙන්නනවා. එතකොට එතකොට යන්න බෑ එහාට. භවයට යන්න බෑ. ජීවිත જાතිය නෑ කියන්නේ පැත්ත ඇත්ත වෙන්නේ. පුද්ගලයෝ ඉන්නේ Tamanට දුක් විඳින්න අඬන්න හැපෙන්න පුද්ගලයේ නිර්මාණය වෙන්නේ. ඔන්න ඒ විදිහට
ඇත්ත පෙන්නලා හිතාමතාම නතර කරලා ආයත ආනාපාන සතිය වඩනවා. ආයත ආනාපාන සතිය වඩලා ආයත හිතාමතා නතර කරනවා. ආයත සිහි වෙන අරමුණු ටිකක් පෙන්නනවා. මේ විදිහට ඇත්ත පෙන්නනවා, හිත වඩනවා. හිත වඩ ඇත්ත පෙන්නනවා. මෙහෙම කාලයක් යනකොට ඔබට ඉබේම මේ දෙකම එක අරමුණට ගේනවා. එක හිතලා කරන්න ඕනේ, අද කරන්න හැදුවට ඔබට කරන්න බෑ. ඔබට තාම දෙපැත්තක අරමුණු පහළ වෙනවා. පහළ වෙන හින්දා ආනාපාන සතිය වඩනකොට ඔබට සිහි වෙන්නේ. සිහි වෙනකොට ආනාපාන සතිය වැඩෙන්නේ. ඒ හින්දා දෙපැත්තම ඔබට බලන්න වෙනවා. මේ විදිහට කරනකොට බාහිර සියලුම අරමුණු නැකිලා තමන්ව ලෝකය මේ සති නිමිත්තත් එක්කම නිර්මාණය වෙන දවසක් තියෙනවා. එදාට ඒ 100න් ඉඳගෙන ආනාපාන සතිය දර්ශනා කරනවා නෙමෙයි. ඒ 100න් ඉඳගෙන ඒකම ප්‍රකට වෙන කෙලස් ටිකට හිත තබන්න පුළුවන් දවසක් එනවා. ඒක අද ඔයගොල්ලන්ට ගන්නත් අවශ්‍යත් නැහැ. මේ විදිහට දෙපැත්තකට යනකොට මේ දෙපැත්ත එක තැනකට දැනට අද ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ආනාපාන සති කමඨහනේ හිතේ කතා කරන ගතිය විතරක ප්‍රමාණය අඩු කරනවා. අඩු කළා භව නිරෝධයේ පිණිස ඒක වස්සග්ග පරිණාම කියලා කියන්නේ නිවනට නැඹුරුවක් කොට භව නිරෝධයට මෙනෙහි කරනවා. භව නිරෝධය නිවන. භව නිරෝධය කියලා කිව්වේ භවය කියලා කිව්වේ කර්ම භවය කියලා කියන්නේ අපිට දැනෙනවා පුද්ගලිය සත්‍යය කෙවල් දොරවල් ඉඩකඩ මේව තියනවා කියලා අපිට දැනෙන ගතිය අපිට තේරෙන ගතිය. එතකොට උපති භවය කියලා කියන්නේ ඇසිදිර රූපේ මේව හම්බ වෙන ටික. උපති භවයට කර්ම භවය ප්‍රත්‍ය වුණොත් පිනෙන දෙයට කෙලස් ටික යෙදුනොත් උද්ගල නිර්මාණය වෙනවා. ජාති ඇති වෙන්නේ කිසි වෙලාවක උපති භවයට මේ ස්කන්ධ ටික තියෙන තැනට කෙලස් නූපන්නා ඒ පුද්ගලයන් නැහැ. කෙලස් ටික තියෙන තැනට ස්කන්ධ හඳුනවුණු ඒත් නැහැ. කර්ම භවය කියන එක හැම වෙලෙම කෙලස් නියෝජනය කරනවා. උපති භවය කියන එක ස්කන්ධ ටික නියෝජනය කරනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකේ පහළ වීමට කියනවා උප්පත්ති භවය කියලා. තණ්හා උපාදාන කියන කෙලෙසුන්ගේ පහළ වීමට කියනවා කර්ම භවය කියලා. පින්නෙන දෙයට කෙලස් ටික යෙදුනහම උප්පත්ති භවයට කර්ම භවය යෙදුනොත් භව ප්‍රත්‍ය ඡාති. මේ දෙක එකතු වුණොත් උපදීම වෙනවා. අර අපි කිව්වේ ටීවී එකේ වෙන රූපයට ගත්තොත් අපි ස්කන්ධ කියලා රූපස්කන්ධය. ඒක රූපය. ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්සේ කියලා දැන් ස්කන්ධ ටික පෙනෙනවා. ඒ දින උප්පත්ති භාවය. ඒ රූපය වටිනවා ඒක සත්වයක් කියලා පෙන්නන කෙලෙස් හිත පැත්තේ පහළ වෙන කෙලෙස් ටිකට කියනවා කර්ම භවය කියලා. පෙනෙන දෙයට මේ කෙලෙස් ටික ප්‍රත්‍ය වුණාම ඒ කියන්නේ තාම ප්‍රත්‍ය වුණොත් විතරයි. පෙනෙන දේ ආරම්භය මෙහෙම පහළ වුණොත් තවත් මිදින්න ඉඩ තියෙනවා. උපාදානයේ දනිත, උපාදාන සමුදය දනිත, උපාදාන නිරෝධය දනිත කියන තැනකින් ඔබ දැනුවත් වුණොත්. ඒ කියන්නේ මේ පෙනෙන දේ ආරම්භය තණ්හා උපාදාන කියන කෙලෙසි තමන් තුළ නේද ඇති උනේ. කියලා ඔබ දැනුවත් වුණොත් භවයට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. නමුත් අවිද්‍යාව තිබුණොත් මේ කෙලෙස් ටික මේ ස්කන්ධ ටිකට ප්‍රත්‍ය වුණොත් යෙදුනොත් මොකද්ද වෙන්නේ? උද්ගල භාවය නිර්මාණය වෙනවා. එතකොට හැම වෙලාවෙම විදර්ශනා කරන්නේ භව නිරෝධයට. ඒ කියන්නේ බාහිරය තුල තමන්ගේ කෙලෙස් ටික බාහිරය මත පතිත වෙන්න නොදෙන විදියට. ඒ විදියට සිහි වෙන අරමුණු විදර්ශනා කරනවා කියන එක මතක් කළේ සම්මා දිට්ඨිය පිරෙන විදියට භවය නිරුද්ධ වෙන විදියට
ලෝකේ තියනවා නෙමෙයි ලෝකේ ඇති බවට තමන්ට කෙලෙසිච්ච බව පෙන්වනවා. පෙන්නලා ආයත ආනාපාන සතිය වඩන. ආනාපාන සතිය වැඩිවෙ නැත්තම් කොච්චර පෙන්වුවත් පිළිගන්නේ නැහැ. තියෙනවමයි එහෙම අය ඉන්නවමයි පුද්ගලයෝ ඉන්නවමයි කියලාමයි දැනෙන්නේ. මෙහෙම පෙන්වන්න නැතුව කොච්චර ආනාපාන සතිය වැඩුවත් හිත සමාධි වෙනව නුවණ වැඩෙන්නේ නැහැ. ඇත්ත පේන්නේ. සමාධිය හොඳට වැඩි. ඒකෙන් ඇත්ත දකින්නේ වැඩ නොගත්ත නිසා ටික දවසක් මේ සමාධිය තිබිලා ඒක නැති වෙලා යනවා ආයෙත් හිටපු තැන. සමාධි ආනාපාන සතිය වඩන්නේ නීවරණ ධර්ම දුරු කරගන්න. නීවරණ ධර්ම දුරු කළ මනස උදව් කරගෙන ඇත්ත බැලිය යුතුයි. ඇත්ත බලන්නේ ආශ්‍රය ක්ෂය කරගන්න. ආශ්‍රය කියලා කිව්වේ බොහෝ කල සිට පැවතෙන කෙලෙස්. කාමාශ්‍රය කියලා කියන්නේ බොහෝ වටිනා දේවල් තියනවා ඒවා අපිට ඇසුරු කරන්න පුළුවන් කියන හැඟීම. ඔක ගෙවන්න තියෙන එක. එහෙනම් බොහෝ වටිනා දේවල් තියනවා නෙවෙයි බොහෝ වටිනා දේවල් තියනවා කියලා දැනෙනවා. තමන් ගාවයි මේ ආශ්‍රය තියෙන කියලා පෙන්වන්නේ. ඊට පස්සේ භව ආශ්‍රව. බාහිර මෙහෙම දේවල් තියෙනවමයි කියලා හිතෙන්නේ නැහැ. තමන් පෙන්වන්නට නෑ බාහිර එහෙම දේවල් තියෙනවා කියලා තමන්ට දැනෙනවා. gedara තියෙන්නේ මේ පැත්තේ කියලා අපිට හිතෙනවා. තියෙනවමයි කියලා හිතෙන්නේ. නෑ gedara ඒ පැත්තේ තියන්නේ කියලා තමන්ටයි දැනෙන්නේ. මේ සතිපට්ඨාන වඩන කාලෙදී අවිද්‍යාව සම්පූර්ණ දුර වෙලා නැහැ තාම. විනය ලෝකයේ අපි කියතමස ලෝභ දේශ දෙක තමයි දැනට මේ මට්ටමේදී හික්මෙන්නේ. එතකොට තමන්ට තාම මිනිස්සේ සත්‍යයක් කියන හැඟීම තාම තියෙනවා. කතා කරන දෙත් ඇහෙනවා. හැබැයි තමන් කතා කරනකොට තමන් කතා කරනවා කියන સિદ્ધාන්තයට සිහියයි. ප්‍රතිඋත්තර දෙනකොට තමන්ට සමාධිත්‍ය හොඳට තිවුර වෙනකොට දැන් සත්පුද්ගලයක් නැති සද්ද මාත්‍රයක් කියන නුවණ තමන්ට එනවා. නමුත් මේ සතිපට්ඨානෙදි කරන්නේ පෙනෙනවා ඇහෙනවා තාම පෙනෙන ඇහෙන දේවල් සත්පුද්ගල හැඟීම තියෙනවා. ඒ වරබය හිතින් කියින් කරමින් යන්න බැරි විදිහට තමන් කෙරෙහි සිහිය. දැනට අපි කියමු තාම මේ සත්පුද්ගලය කියලා පෙනෙන ගතිය නැකිලා නැහැ. නමුත් අලුතෙන් මේවා අරබේ රාග දේශ මොහ ඇති කරන විදිහට ඉඩ නැ තමන් කෙරෙහි සිහිය හින්දා මේ සතිපට්ඨානේ වඩන ක්‍රමයෙන් වෙන්නේ නිවර්ණ ධර්ම දුරු හිත සමාධි වෙන දවසක් එනවා. ඒ හිත සමාධිගත වුණාම මේ පුද්ගලයෙක් කියලා පෙනෙන සිද්ධියම නැගෙනවා. දැන් පුද්ගලයෙක් කියලා හිතුවත් නොහිතුවත් අපිට පෙනෙන කමක් තියෙනවනේ. දැන් පුද්ගලයෙක් කියලා අපිට ඕන හිතන්න නැතුව ඉන්න පුළුවන්. හිතුවත් විතරක් නෙමෙයි නොහිතුවත් අපිට මේ තව කෙනෙක් කියනකම පෙනෙන කමක්ම තියෙනවනේ. මෙන්න මේ පෙනෙන මට්ටමටම කියනවා කාම සංඥාව කියලා. ඔය පෙනෙන මට්ටමම ගෙවෙනවා. ඔකට කියනවා කාමරාග අනුසය කියලා. මේ ක්ලේශය සිතක පිහිටි මට්ටම. එතකොට වෙනම විතර්කයක් ඇතුළත උපදින්න ඕනේ නැහැ. මේ විදිහට පෙන්වන කමම කෙලෙසයක්. මේ නීවරණ ධර්ම දුර වෙලා හිත සමාධි වෙනකොට මේ තේන මට්ටමම අතහැරෙනවා. කිසි වෙලාවක මේක පුද්ගලයෙක් කියන එක පෙනෙන්නේ නැහැ. අපි උදාහරණයකට ගත්තොත් වමනේ ටිකක් හරි අස්ටි ටිකක් හරි ගත්තොත් ඒක පිළිකුල් කියලා ඔයගලන්ට හිතන්න ඕනේ. පේනවනේ. හිතුවත් නැතත් ඒක පිළිකුල් බව පේනවා. පේන හින්දා මොකද කරන්නේ? පෙනෙනකොට අසිහිය නැහැ. බැරි වීමකින් හරි සාක්ෂිය දාගත්තා කියලා අදහසක් තියනවාද? බැරි වීමකින් හරි අනේ මට සිහිය නැතු බැරි වීමකින් ඒක ගැනුනේ කියන අදහසක් තියනවාද? ගැනෙනවද? ඇයි ඒ ගැනෙන්නේ නැත්තේ? පෙනෙන මට්ටමේ තියෙන්නේ. අන්න ඒ වගේ ඔබ
මේ සත්‍ය පුද්ගලයෙක් නෙමෙයි මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටිකක් නේද? මේ කෙලෙස් ටික යෙදෙනින්ද නේද පුද්ගල භාවයට පෙනෙන්නේ? මෙතන තියෙන අනාත්ම දෙයක් නේද කියලා කොහොම හැමදාම හිතන්න ඕනේ නැති දවසක්. මෙතන මේ බඳු ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටිකක් කියලා පෙනෙන මට්ටමටම යෙදෙනවා. තවසක් තියෙනවා. එනවා. එදාට පුද්ගලය කියන ගතිය ඉපදෙන්නේම නැහැ. පෙනෙන්නේම නැහැ මේ. ඔන්න ඔතෙන්ට තමයි සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදිම දැකීම සම්පූර්ණ වෙන්නේ. එතෙන්ට එනකම් අපිට මෝහය කියන එක තියෙනවා. තව කොච්චර කෙරුවොත් අපි මේ පුද්ගලයෙක් හැටියට පෙනෙන කම තුල සංවර වෙලා මේ තියෙන්නේ. සිහියෙන් ආනාපාන සතියත් එහෙම තව කෙනෙක් කතා කරන කම පේනවා. ඇහෙනකම පේනවා. හැබැයි ඒ තුල අපි ලෝභ දේශ දෙක ඇති වෙන විදිහට තමන් පැත්තේ සිහිය තබාගෙන ඒවට සම්බන්ධ වෙනවා. මේ හැම එකකදීම තමන් පැත්තේ සිහිය තබාගෙන ඒවට සම්බන්ධ වෙන්නේ ඒ මත ඇද වැටලා ලෝභ දේශ මොහ ඇති වෙන්න ඉඩ නොදෙන්නයි. දැනට මේ අපි ආරක්ෂිත පියවරක් අනුගමනය කරනවා. මේ කරනකොට හිත සමාධි වෙලා ඒ සමාධි මනසට ඇහැට පෙනෙන දේ ආරම්භය මේ විදිහට පෙන්වන කෙලෙසේ නොයදෙනම මට්ටමක් තියෙනවා. අන්න ඒ තැනට ආපු දවසට දුක කියන එක ජීවිතෙන් ගෙවිලා යනවා. මේ ප්‍රශ්න ටික පොඩ්ඩක් කතා කරමු. වහන්සේ දේශනා කළ පරිදි තණ්හා උපාදාන නැති කිරීමේ නිරෝධ වන්නේ උපාදාන ලෝකයේ කියවොත් නිවැරදිද? භෞතිකෝ දේවල් ලෝකයේ තිබෙනවා නේද? නොයෙකුත් ධර්මතා ලෝකයේ සැපෙන්ව තිබෙනවා නේද? ගැඹුරු ධර්මයක් නිසා මේ තේරුම්නේ. පහසු තවද දේශනාවේ ලෝකයේ ශූන්‍ය බව ප්‍රකාශ කෙරේ. ඇත්තටම පංච උපාදාන ස්කන්ධ ලෝකයේ කියොත් ගෙවෙන්නේ ඒකේ මතක් කළේ ස්කන්ධ ටිකේ මේ පෙනෙන ඇහෙන ස්කන්ධ ටික තුල තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදීමෙන් ඔබට සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට පෙනෙන බව නිර්මාණය වුණාම ඇති වෙන ලෝකේ වෙන මේක. ලෝකේ කියලා කියන්නේ ස්කන්ධ ටිකට නෙමෙයි. ලෝකේ කියලා කියන්නේ ඔබටත් මටත් සතුටු වෙන්න දුක් විඳින්න හම්බ වෙන මානසික මට්ටමට මේ ස්කන්ධ ටික හම්බ වෙන ටිකටයි. අර ලෝකේ හඳුනා ගන්න එකක් කියන්නේ අම්මගේ මගේ වයස සමානයි කියලා. අන්න ඒ වගේ අර්ථයක. ඒ කියන්නේ අම්මගේ මගේ උපන්දින එක දවසේ කියලා කියන එකක් කියනවා. ඒ කියන්නේ මම උපන්න හින්දායි අම්මකම උපන්නේ. එතකන් අපි කියමු එයා තවත් එක්තරා ගැහණු කෙනෙක්. නමුත් දරුවෙක් හැටියට පුතෙක් හැටියට මං ඉපදුනා කියන්නේ එයා අම්මා කෙනෙක් වුණා. එයා අම්මා කෙනෙක් වුණා කියන්නේම මම පුතෙක් වුණා. ඒතකොට මම උපන්න දවසේ එයා අම්මා වුණේ නම් මගේ අම්මගේ ඉපදීමයි මගේ ඉපදීමයි සමානයි කියලා. එතකොට මම ලෝකේ කියන්නේ එහෙම අදහසක්. මං කියන එක තේරුණාද? ඒ කියන්නේ දැන් කෙනෙක් අම්මා කෙනෙක් වෙන්නේ දරුවෙක් උපන්න දවසේනේ නේද? එතකොට ඒ දරුවගේ අම්මගේ ඉපදීමයි දරුවගේ ඉපදීමයි එක දවසේ නෙමෙයිද? එතකොට අන්න ඒ වගේ තැනකින් මම ලෝකේ කියලා කියන්නේ. මම ඒ උපන්න අම්මා මරුණාමනේ මම අඬන්නේ. එතකොට මෙතන ස්කන්ධ ටිකක තියෙන සිද්ධියක නෙමෙයි. ස්කන්ධ ටික පෙර අවිද්‍යා කර්ම නිසා ස්කන්ධ ටිකක් හම්බ වෙලා තියෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් කනට ඇහෙන මේකෙන් මනින්ද නොදන්නා භාෂාවකින් මොන හරි දෙයක් කවුරු හරි කිව්වොත් ඕගොල්ලන්ට බැන්න හෝ හොඳ කිව්වා කියන එක තේරෙනවද? නෑ. පෙර අවිද්‍යා කර්මයට ඕගොල්ලන්ට ලැබුණේ කනට ඇහෙන ශබ්ද සෝත විඥානයත් මිසක
ඒ ශබ්දය තුල දැනුමක්වත් ප්‍රශංසාවක්වත් නැති සද්දයක් ඇහෙන ටික විතරයි ඕගොල්ලන්ට පෙර අවිද්‍යා කර්මෙන් හටගත්ත ස්කන්ධ ටික තියෙන්නේ. තේරෙනවද? අපි තුමු ජර්මන් භාෂාවෙන් කෙනෙක් මොනවා හරි කියාගෙන ගියොත් ඕගොල්ලන්ට සතුටක් හෝ නොසතුටක් ඇති වෙනවද? නැහැ. ජර්මන් දන්න කෙනෙක් ඉන්නවා එයාට නෙමෙයි කියන්නේ. එතකොට නමුත් ඕගොල්ලන් සද්දයක් විතරයි. නමුත් සෝතම් පටිච්ච සද්දේච උපජේ සෝත විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා කියන ටික ඒකේ තියෙනවා. නමුත් ඒ සද්දය ඔබට නින්දාවක් ගෙනත් දෙන්නත් නැහැ ප්‍රශංසාවක් ගෙනත් දෙන්නත් නැහැ. යම් කලක ඔබ අලුතෙන් ඊට පරිපක්කිත ආයතන මේ ආයතන මොහු කරා යනකොට ওই සද්දේට කෙලෙස් උපදවන්න හුරු වුණොත් මේකට තමයි බයිනවා කියලා කියන්නේ මේ වචනෙන් බයිනවා කියන්නේ කියලා ඒ සද්දේට අර්ථයක් ඔබ තුල උපදවා ගන්න පුළුවන් වුණොත් සද්දේ ඇහෙනවත් එක්කම මට බැන්නනේ කියනක ඔබ තුල යෙදේ. යෙදුණු දවසෙන් තමයි ඔබට බැනුම් අහන්න පුළුවන්. එතකොට ඔබට බයිනකම හැදිලා තියෙන්නේ කන ශබ්ද සෝත විඥාන කියන විපාක ටිකට කෙලස් ටිකක් එකතු වෙලා ඔබට බැනුම් අහන්න පුළුවන්කම හම්බ වෙනවා. එතකොට ඔබට වණිනකම හම්බ වෙන තැනටයි ලෝකේ කියලා කියන්නේ. ඒතර උපාදානයක් නෙමෙයි බයින සද්දයක් වද ඔබට හම්බෙන්නේ නැද්ද? හම්බ වෙනවා. හැබැයි ශබ්ද රූපී යථාර්ථය තිබුණේ ඔබට බැනුමක් ගෙනත් දෙන්න. පෙර අවිද්‍යා කර්මයට හටගත්තේ කන ශබ්දයක් විතරයි. ඒ ශබ්දයට වර්තමාන කෙලස් ටිකක් එකතු නොවුනේ නම් ඔබ තුල යම් කෝණයක් එකතු නොවුනේ නම් ඒ ශබ්දය ඔබට ප්‍රශංසාවක් ලාභයක්වත් අලාභයක්වත් යසසක්වත් ආයසක්වත් නින්දාවක්වත් ප්‍රශංසාවක්වත් සැපක්වත් දුකක්වත් කියන අටෙන් එකක්වත් ගෙනත් දෙන්න සමත් වෙන්නේ නැහැ. ඔබ තුල කෙලස් ටිකක් එකතු කළොත් ඒ ශබ්දය ඔබට බැනුමක් වෙයි. ඒ වගේ શબ્දයකට මේ විදිහට කියනකොට මට ප්‍රශංසා කරනවා කියලා ඔබ શબ્දෙට නිමිත්තක් හැදුවොත් ඔබට શબ્දය ඇහෙනකොටම ඒ ගතිය මනස යෙදුණු. ඔබට තේරෙන්නේ શબ્දය අහනකොට මගේ මනසේ මේ ගතිය යෙදුණා නේද කියලා ඔබට තේරෙයි මට ප්‍රශංසා කරනවනේ කියලා. දැන් ඔබට શબ્දයකින් නින්දාවක් හෝ ප්‍රශංසාවක් ඔබට ලැබෙන්නේ පෙර කර්මයට විපාකයක් හැටියට නෙමෙයි. පෙර කර්මයක විපාකයක් හැටියට හටගත් ස්කන්ධ ටිකක්. කන ශබ්ද සෝත විඥානේ සෝත සම්පස්සේ උපන්න වේදනා කියලා කියන්නේ නොදන්නා භාෂාවකින් කෙනෙක් කතා කරන මට්ටමට ඇහෙන ටික. ඒ ටික අපි දන්නේ නැහැ. ඒ ටික සැප දුක් විඳින්න බෑ. ඒ තුල පුද්ගලයෙක් නැහැ. පුද්ගලයෙක් නැහැ පුද්ගලයෙකුත් නැහැ. හැබැයි ඒ සද්දයට ඔබ මේ එකතු කරපු දවසේ ඉඳලා ඔබට පුළුවන් සද්දයකින් සැප අහන්න දුක් අහන්න. ඒතකොට උපාදානයක් නෙමෙයි ඔබටම ලෝකයක් හම්බ වෙලා. ඔබට නින්දා අහන, බණින්න අය ප්‍රශංසා කරලා අහන, ශබ්ද අහන ලෝකයක් තියෙනුනේ නේද? ඒ ලෝකය ඔබේ කෙලෙස් එකතු වීමෙන් හැදිලා තියෙනවා. තේරුණාද? ඒ ඔබ ගාව යම් දවසකදී තණ්හා උපාදාන කෙලෙස් නැති වුණොත් කිසි කෙනෙකුට ඔබ දුක් කරන්නව සතුටු කරන්නවත් බෑ වචනකින්. මොකද ඔබ තුල කෙලෙස් යෙදෙන්නේ නැහැ. ඔබතුම මේ මට බයිනවා කියන එක සිහි කරගන්න නැත්නම් යෙදෙන්නේ නැත්නම් මේ මට ප්‍රශංසා කරනවා කියන එක සිහි කරන්නේත් නැහැ යෙදෙන්නෙත් නැහැ. ඔබ එකෙන් දුක් නැහැ. හැබැයි ඔබ දන්නවා ඒ වචනේ ඇහුනොත් අනිත් කෙනා ගාව මේ කෙලෙස් යෙදිලා මට බයිනවා කියන තැනකින් දුක් වෙයි කියලා ඔබ දන්නවා. මේ වචනේ ඇහුනොත් අනිත් කෙනා ගාව මට ප්‍රශංසා කරනවා කියන කෙලෙස් ඉදිලා එයා සතුටුත් වෙයි නේද කියලා දන්නවා. මේ શબ્දයෙන් ලෝකේ නිර්මාණය වෙන හැටි දන්නවා එයා. තමන්ගව ලෝකේ නිර්මාණය වෙන්න තියෙන ශේත්‍රය ගලවලා දාලා. ඒ හින්දා පුත්තස්ස ලෝක ධම්මේ චිත්තයස්සන කම්පති අසෝකම් විරජංගේ මං ඒතම් මංගල මුත්තම. මේ ලාභ යසයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතා අටෙන් එකකින්වත් කම්පා නොවන මනසක් හදාගන්න ඒක උතුම් මංගල කාරණාව. ආන්ගේ ටික වෙනවා ඔබේ තණ්හා උපාදාන කියන මේ කෙලස් ටික එකතු නොවුණු. ඒකයි මම මතක් කළේ. එතකොට සද්දයක් තියෙන උපාදාන ලෝකයක් නෙවෙයි උපාදාන ස්කන්ධ ලෝකයක්. මේ කියන්නේ ඔබට ඔබේ කෙලස් ටික එකතු වෙච්ච ශබ්ද බණින සද්දයක්ම හම්බ වෙනවා. කෙලස් ටිකක් නෙමෙයි. අද ඔබට බණින සද්දයක්ම හම්බ වෙනව නේද? හම්බ වෙනවා. නමුත් ඔබට බණින සද්දයම ගෙනත් දෙන සද්දය වෙන භාෂාවක් වෙන ජාතික කෙනෙකුට කියන්නකො ඔබ එයාට බැනුමක් වෙයිද? නැහැ.
එයාගේ භාෂාවෙන් එයාට කවුරු හරි බයින දෙයම ඔබට කිව්වොත් ඔබට ඒක බැනුමක් නෙමෙයි. නම් බැනුම් අසගෙන තියෙන්නේ කවුද කියන එක තේරෙනවද එතකොට? ඒකම මේ උදේ ඉඳන් මම මතක් කළේ. ඒ කියන්නේ හොඳට ඕගලන්ට පුදුම හිතේ මේ චර ලෝකයක් නිර්මාණය කරනවද මේ කෙලෙසකට කියලා. අද මම කිව්වොත් බැනුම කියලා එකක් නැහැ, බාහිර ප්‍රශංසාව කියලා එකක් නැහැ. හිතේ තියෙන කෙලෙසකට බැනුම් ප්‍රශංසා තියෙන එක තමයි ලෝකෙ කියන්නේ. ඒ ලෝකෙ හැදුවේ කෙලෙසකටයි කියලා මේ පෙන්වන්නේ. මේ කෙලෙස් නැති කරොත් ලෝකෙ නැති වෙනවා කියලා පෙන්වන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගවල මේ කෙලෙස් නැති කරන්න පුළුවන් කියලා පෙන්වනවා. හැබැයි එකකින් කිව්වේ නෑ කන ඉදිරියට ශබ්ද එන එකක් නැති වෙනවා කියලා. රහතන් වහන්සේ කියන කනට ශබ්ද ඇති වෙනවා. හැබැයි ඒකේ ලෝකෙම වාගන්නේ. ලෝකෙ හැදෙන්නේ. ලාභ නැහැ. සැප දුක් නැහැ. ඒකයි ප්‍රශ්නේ මම මතක් කළේ. තේරෙනවා ඇති. තේරෙනවනේ. මේ ඒ ශබ්දය කියන එක උපමා කරගන්න හැම ආයතනයකම ওই සිද්ධිය. ශබ්දේ වගේම පේන රූප ආයතනෙත් වර්ණ සටහනක් විතරයි. ඒකෙන් නරක රූප, අසභ්‍ය රූප, හොඳ රූප, සභ්‍ය රූප ඒවා නැහැ. එයාට පෙනෙනකොටම තමන්ගේ මනසේ මෙහෙම ගති ටිකක් හිතන අම්මෝ මට නරක රූපයක් පෙවුණා. හොඳ රූපයක් පෙවුණා කියලා. හොඳ සහ නරක රූප. සත්ත්ව පුද්ගල රූප, වටිනා නොවටිනා රූප හම්බ වෙන්නේ ඊට පස්සේ කෙලස් ටිකකින්. වටිනා නොවටිනා කියන වස්තුත් එක්ක. ඒ අපිට හම්බෙන ටික නිර්මාණය වෙන්නේ කෙලස් ටික. නාම රූප විස්තර කරන විට නාමය යන කුමක්ද පැහැදිලි වූයේ නැත. නාම යන වේදනා සංඥා චේතනා සහ මනසකාර යන කියවා ඇත්තේ. ඊයේ ධර්ම දේශනා නාම රූප විස්තර වූයේ වෙනත් ආකාරයකට කියා සිට කර්මයෙන් පැහැදිලි කර දෙන්න. මට ඊයේ විස්තර කරපු ටික නම් මතකමදී. නාම රූප කියලා කියනකොට නාම රූප අර්ථ දක්වන ක්‍රම දෙකක් තියෙනවා. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියලා එක ක්‍රමයකුත්, වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාර කියන ක්‍රමයකුත්, පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන ක්‍රමයකුත්. මේ ක්‍රම දෙක තියෙන දෙවිධයකට. ඒ කියන්නේ එක කියනවා පාටික සම්පස්ස අධිවචන සම්පස්ස කියලා. ඇසත් රූපය ගැටල චක්කු විඥානේ ඉපදීමෙන් ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා මනසිකාර කියලා නාම ධර්ම ටිකක් හම් වෙන නිසා ඒ ක්‍රමයට කියනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා. ඒ කියනකොට හැම වෙලාවෙම දකින්න රූප ගැටීම නිසා ඇති වෙන නාම ධර්ම ගැනයි විස්තර කළේ. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියලා කියනකොට ඒ ඇතුළතින් සිහි කරනවා තමන් විඳපු හඳුනපු කල්පනා කරපු දේවල්. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඒ විඳපු හඳුනපු කල්පනා කරපු දේවල් ස්පර්ශ කිරීමෙන් එන ඇතුළත ස්පර්ශ කිරීමෙන් එන මනසිකාරය. ඒකට කියනවා අධිවචන සම්පස්සය කියලා. අපි ඇතුළත සිහි කරනකොට විඳපු බව හඳුනපු බව සිහි කරලා ඇති වෙන නාම ධර්ම ටිකකුත් තියෙනවා. රූප ගැටල ඇති වෙන නාම ධර්ම ටිකකුත් තියෙනවා. ඒ කියන්නේ පටිඝ සම්පස්ස අධිවචන සම්පස්ස කියලා. මෙතන නාම රූප කියලා කිව්වේ සිතක වේදනා සංඥා චේතනා කියන විදීපු හඳුනපු කල්පනා කරපු ගති ටික හිතෙන් හිතා ඉන්නකමට. හිතෙන් හිතන ඒ ගති, සිතේ තියෙන ගති වල හැඩතල වලට තමයි මේ රූපේ හැදෙන්නේ. සිතේ නාම ධර්ම කියලා කිව්වේ වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියලා කියන තැනක තියෙන වේදනා සංඥා චේතනා කියන ඒ චේතනා කියවම ගොඩක් තියෙනවා. සංස්කාර චෛතසිකේ ගොඩක් ගති තියෙනවා. අන්නේ ගති වලට අනුව මේ කය සවිඥානික වෙන්නේ. නාම ධර්ම නිසා කය සවිඥානික වෙනවා. සවිඥානික කයට යමක් ගැටලා නාම ධර්ම ඇති වෙනවා. කියලා දෙපැත්ත. අල්ම අයින් නොකොට බාහිර කයල්ම නැති කරන්න පුළුවන්. කියන්නේ නේතමම නේසෝ හමස්මින් නේසෝ තාති කියලා පළමුව දේශනා කළා තියෙන්නේ. එතකොට දැන් එකෙන් අහන්නේ ආධ්‍යාත්මික කයේ ඇල්ම තියාගෙන බාහිර කායික ඇල්ම නැති කරන්න පුළුවන්ද කියන්නේ. අධ්‍යාත්මික කයට ඇති ඇල්ම අයින් නොකොට ඉස්සෙල්ලා මේ කයට ඇල්ම අයින් කරලා තියෙන්න ඕනේ නේද කියලා. නෑ ඇත්තටම බාහිර කයක අපිට බලන්න වෙන්නේ ඕනෙම නෑ.
අපිට ආධ්‍යාත්මික කයේ ඇල්ම දුරු වීමෙන්ම තමයි අපි කවදා හරි දවසක මිදෙන්නේ. නමුත් ආධ්‍යාත්මික කයේ ඇල්ම අපිට අයින් කරගන්න බෑ. බාහිර කයේ ඇල්ම තියෙන හින්දා හිත එහෙට යොමු වෙනකොට, ඒ කියන්නේ රූපේ පැත්තට යොමු වෙනකොට ඇහැ සවිඥානික එක නවත්තන්න බෑ. කයට ඇවිල්ලයි කයෙන් එහා තියෙන දෙයකට යන්නේ. එතකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර ආයතනයන් කෙරෙහි ඇල්ම තියෙන තාක් ආධ්‍යාත්මික කයට සිහිය ගන්න බෑ. බාහිර ආධ්‍යාත්මික කය කෙරෙහි සිහිය තබාගෙන කයේ ඇත්ත දැකලා අපි කවදා හරි මිදෙන්නේ. නමුත් ආධ්‍යාත්මික කයට සිහිය අරගෙන කයේ ඇත්ත දැකලා මිදෙන තැනට එන්න ආධ්‍යාත්මික කයට ගන්න විදිහක් නැහැ. බාහිර කයි අපි පැටලිලා. දැන් ඉස්සෙල්ලා අපිට වෙනවා බාහිර පුද්ගලික සත්‍යයක් ඉන්නෝනේ මෙතන මෙන්න මෙහෙම දෙයක් නේද තියෙන්නේ කියලා බලන්නේද ආධ්‍යාත්මික පැත්ත බේරගන්න ඉඩ හදා ගන්නයි. නැතුව බාහිර මෙහෙම බලබලා ඉන්න කමින් අපි මිදෙන්නේ නැහැ. අපේ විඥානයේ බැඳලා තියෙන්නේ මේ කයේනේ, ආධ්‍යාත්මික කයේනේ. එහෙනම් ආධ්‍යාත්මික කයෙන් හිත මිදීමෙන් තමයි මේ ආධ්‍යාත්මික කයෙන් විඥානෙ මිදීමෙන් තමයි අපි කවදා හරි දුකෙන් මිදෙන්නේ. මේ කය කියලා දෙන්න වෙලාවමදි අද මේ සතර මහා ධාතු රූපේ මම වෙලා හිටියට ඕගලන්ට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ගියොත් ගැරන්ඩියක් හරියට හැවෑරියාම හැවට කවදාවත් මම කියන්නේ කලින් ඒ හැව සහිතවම තමයි ගැරන්ඩිය හිටියේ. පහු කාලේදී හැව අයින් කෙරුවාම ගැරන්ඩිය වෙනත් හැව වෙනත්. ඒ වගේ දැන් මේ කබලින්ක ආහාරයේ සහිතවමයි ඔබ මම කියන්නේ. ඔබ මේ සම්මා දිට්ඨියෙන් මේ විදිහට ඇවිල්ලා ආධ්‍යාත්මික පැත්තට ඇවිල්ලා ඔබ මේ කයෙන් මිදෙන දවසක් එනවා. මේ ජීවත් වෙද්දිම මනෝමය මට්ටමේ කයකට එනවා. එදාට ඔබට මේ කය හැවක් වෙනවා. මේ කය මම වෙන්නේ නැහැ එදාට. ඔය මං කිව්වේ මේ කය මම කියන එක පෙනෙන්නෙම නැති තැනකට එනවා. එදාට මේ කය සතර මහා ධාතුන් හැදුණු බාහිර වස්තුවක්. ඔබ මේ කය මම කියලාවත් මගේ කියලාවත් මගේ ආත්මය කියලාවත් දකින්නේ නැහැ. ඔබ සම්පූර්ණ මේ කය නිසා ජරා මරණ දුක් විඳින්නේ නැහැ. මේ කය ලෙඩ වුණාට මම ලෙඩ වෙනවා කියන තැනක් එන්නේ නැහැ. මේක ඔබේ ජීවිතෙන් බැහැර සිද්ධියක් වෙනවා. මේ කය දිරුවට මම මහලු වුණා, මේ කය නැසෙන්න ගියට මම මැරෙන්න වෙනවා කියන දර්ශනයෙන්ම ඔබ අයින් කරනවා. ඔබේ ජීවිතය සම්පූර්ණ මනෝමය පැවැත්මකට ගේනවා. මේ නිවනත් නෙමෙයි මේ රූප භව මට්ටම ධ්‍යාන මට්ටමට එනකොට හරියට මේ කය ඔබට බලන්න පුළුවන් ගැරන්ඩියා තමන්ගේ හැවෑරියා වගේ හැව කවදාවත් ගැරන්ඩියට යන්නේ නැහැ. ඉස්සෙල්ලා එයාගේ ඇඟම තමයි. නමුත් ඒ ඇඟම තමයි දැන් අයින් වුනේ. ඒ වගේ ඉස්සෙල්ලා මේ මමම තමයි. නමුත් මේ කයමයි තමන්ගේ හැව වෙන්නේ. එහෙම තැනකට එනවා. එතෙන්ට ඇවිල්ලායි අපි මිදෙන්නේ. හැමදාම මේ විදිහටම මොම නිවන් දකින්නව නෙමෙයි. රොකට් එකක් උඩට යනකොට මහ විශාල ගොඩක් අරගෙන යනවා. ටිකක් උඩට යනකොට ඕන කැලේ ටිකක් හලනවා. ඊට පස්සේ තව ටිකක් උඩට යනවා. තව ටිකක් උඩට යනවා, තව කැලේ ටිකක් හලනවා. තව ටිකක් උඩට යනවා. ඔහොම සමහරවිට අවශ්‍ය තැනට යන පොඩි කැමරාවක් විතරයි යන්නේ. ඒ වගේ මේ දැන් ආයතන 6ක් තියෙන කුණප කොටස් 32ක් හරිත ඔබ තව ටිකක් උඩට යනකොට මේ ආයතන ටිකක් හලනවා. ඔබේ නෙවෙයි වෙනවා. ඔබ ඊට පස්සේ වෙනම ටිකකින් ඔබ මම කියන එක දක්නවා. තව ටිකක් ඉස්සරහට යනකොට ඉතුරු ආයතන ටිකක් හලනවා. මන ආයතනේ ධම්මායතනේ විතරක් ඔබ වෙනවා. ඊට පස්සේ ඒ ආයතන ටිකක් හලන්න වෙනවා ඔබට. එදාට තමයි මේ ආයතන 12ක්ම උරුම කරගෙන ඉන්න මට්ටමට කියනවා කාම භූමිය. ඔබ ඊට පස්සේ මේ ආයතන 12 හලලා ආයතන 6ක මට්ටමට එයි. අර රොකට් එක අතේරියා වගේ. එතකොට ඔබට කියන රූප භව මට්ටමක. ඔබ මේ ආයතන 6 අතහැරලා ආයතන 2ක් මට්ටමට එයි. එතකොට කියන අරූප භවය කියලා. ඔබ මේ ආයතන 2ක් අතහැරලා එකදු ලෝකෝත්තර ආයතනයකට එයි. මේ ලෝකෙ තුන් භූමියම මිදුණා කියනවා. අපි හිතනකොට වෙනස් ගැඹුරු දර්ශනයක් තියෙන හැබැයි බය වෙන්න එපා. ඕගලන්ට යන්න තින්නේ ඔය මං කතා කරපු දර්ශනයෙන් එන්න. එකින් එකට ගෙනියනවා. මේ අපි හිතනවට වඩා මරණයෙන් පස්සේ මේ ජීවිතේම දුකෙන් මුදවනවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඇත්තටම ආධ්‍යාත්මික කයෙන් මිදෙන්න තියෙන්නේ බාහිර කයෙන් අපිට බලන්න ඕනෙම නෑ. නමුත් ආධ්‍යාත්මික කයෙන් මිදෙන සිද්ධියට එන්න බෑ. අපිට බාහිර පැටලලා හින්දා අද බාහිරත් බලන්න වෙනවා, ආධ්‍යාත්මික බලන්න. මේ දෙපැත්තම බලලා
බාහිරය ඉස්සලා අතහැරිලා ආධ්‍යාත්මිකට එනවා. ආධ්‍යාත්මික පැත්තේ සිහියෙන් නුවණින් දැකලා තමයි අපි මිදෙන්නේ. හැමදාම සසර අවසන් වෙන්නේ අපිට පෙනෙන මට්ටමකින්ම නෙමෙයි. අපිට කෙලස් ටිකක් යෙදිලා අද අපිව මෙහෙම ජීවත් කළාට කෙලස් ටික අතහැරෙන්න අපේ ජීවිත යථාර්ථ වශයෙන් අමුතු පැත්තකට යනවා. අර මං කිය රොකට් එකේ සිද්ධිය වගේ හැමදාම මේ සතර මහා ධාතු කය මම කියලා උසගෙන එහාට මෙහාට යන්න ඕනේ අපි ඒ පැවැත්මෙන් ඔබක් දන්නේ නැති හින්දායි මේ ලෝකේ ඇත්තද මේ අපි ඉන්නතර මොන්න තරම් රළු කෙලෙසයක දින්නේ. මෙහෙම නෙමෙයි මේටත් වඩා හුරුබූටි සුරූපී දේවල් තව ලෝකවල ඇත්ත වෙනවා අපිට. මේක අතහැරුණාම ඒත් නිවර නෙමෙයි. මේට වඩා 100,000 ගුණයකින් වටපිටාවල් පෙනෙන තව ඊට වඩා සූක්ෂම ශරීරවල එක්ක ගනුදෙනු කරන්න වෙන පැවැත්මවල හම්බ වෙනවා අපිට. ඉතින් ඒ වගේ පැත්තකට අපි ගියොත් අද මේ ලෝකෙ පුදුම වෙයි කියලා මම හිතනවා. නමුත් ඒ කිසි තැනකින්වත් ඔබ පැටලෙන්න ඔබට වරදින්නේ මේ න්‍යාය එකයි. ඔබට එන්න පුළුවන් අපි ඉන්න මේ මට්ටමටයි කියන්නේ කාම භූමිය කියලා. නමුත් ඔබට මේ කාම මට්ටමේ කෙලස් ගෙවෙනකොට ධ්‍යාන මට්ටමටපත් වෙනකොට ඔබ රූප භව මට්ටමටපත් වෙනවා. මේ ජීවිතේ මෙතන ඉඳගෙන බ්‍රහ්ම ලෝක බ්‍රහ්මයක කතා බහ කරන්න පුළුවන් මට්ටමකට ඔබපත් වෙනවා. ඒ වගේ ආධ්‍යාත්මික දියුණුවකින් තමයි ඔබ මේ සසරෙන් එතර වෙන්නේ. ඇහැට පෙනෙන වස්තු පැත්තෙන් අපි නිවන් දකින්නේ ගඟට පැනනා වගේ වැටෙන්නේ නැහැ. ආධ්‍යාත්මික පැත්තෙන් අතහැරි මිදි තමයි අපි මේ භව නිරෝධයකට යන්නේ කියන එකත් මතක් කරලා මේ පෙන්නපු දර්ශනය ගැඹුරු වුණා ඒක ඔස්සේ උඩට එන්න කෙනක මතක් කරනවා ඈ. හොඳයි තේරුණා.